Good afternoon. අද අපි FM සිංහල ක්ලාස් එකේ කරන්න බලාපොරොත්තු වෙන්නේ විදේශ විනිමය වෙළඳපොළ. විදේශ විනිමය වෙළඳපොළ පිළිබඳ අපි මේක තමයි අත්‍තරම අපිට තියෙන ලොකුම මූල්‍ය වෙළඳපොළ. මූල්‍ය වෙළඳපොළ අතරින් තියෙන ලොකුම විශාලතම මූල්‍ය වෙළඳපොළ තමයි විදේශ විනිමය වෙළඳපොළ. මේකේ හැඳින්වීම මොකක්ද? මොකද්ද විදේශ විනිමය වෙළඳපොළ කියලා කියන්නේ? විදේශ විනිමය වෙළඳපොළ කියන්නේ දැන් ඔයගොල්ලෝ දන්නවා විවිධ රටවල විවිධ මුදල් වර්ග තමයි භාවිතා කරන්නේ නේ. දැන් ඇමරිකන් ඩොලර්, ඕස්ට්‍රේලියන් ඩොලර්, ස්ටර්ලින් පවුම, යුරෝ, LKR, ඉන්දියන් රුපියල ඒ වගේ විවිධ මුදල් වර්ග භාවිතා කරනවා විවිධ රටවල් වල. මේ විවිධ රටවල් වල මුදල් වර්ග යම් යම් හේතුන් සඳහා වෙනත් මුදල් වර්ග වලට මාරු කර ගැනීම අවශ්‍ය වෙනවා. එහෙම මාරු කරගන්න මාරු කරගන්න අපි භාවිතා කරන ගනුදෙනු වල එකතුව තමයි අපි විදේශ විනිමය වෙළඳපොළ කියලා හඳුන්වන්නේ. හැඳින්වීමට මම දීලා තියෙන්නේ ලොව පුරා විවිධ රටවල මුදල් වර්ග වෙනත් මුදල් වර්ග සඳහා හෝමාරු කරගනු ලබන ගනුදෙනු වල එකතුව විදේශ විනිමය වෙළඳපොළ ලෙස හැඳින්වේ. කියන්නේ අපිට අවශ්‍ය නම් ඇමරිකන් ඩොලර් අපි යම්කිසි වෙනත් මුදල් වර්ගයක් දීලා ඒ ඇමරිකන් ඩොලර් ලබා ගැනීම විදේශ විනිමය වෙළඳපොළ තුලින් තමයි සිදු වෙන්නේ. දැන් සමහරක් මුදල් වර්ග මේ වගේ හුවමාරු කරගන්න හැකියාවක් නැහැ. ඒ කියන්නේ සමහර රටවල මුදල් වර්ග අපි පස්සට කරලා ඇයි කියලා මේ වෙළඳපොළට ඇවිල්ලා වෙනත් මුදල් වර්ගයක් සඳහා හුවමාරු කර ගැනීමේ හැකියාව නැහැ. හැබැයි බොහෝ මුදල් වර්ග වලට එම හැකියාව තියෙනවා. දැන් මේ විනිමය වෙළඳපොළ කියන්නේ ගෝලීය වෙළඳපොළක්. විදේශ විනිමය වෙළඳපොළ. දවසේ පැය 24 පුරාම සහ සතියේ දවස් 5ක් එනම් සඳුදා සිට සිකුරාදා වනතුරු වෙළඳපොළ ගනුදෙනු කළ හැකිය. දැන් ඇයි මේක ගෝලීය වෙළඳපොළක් කියන්නේ? අපි කොහොමද මේ වෙළඳපොළට සම්බන්ධ වෙන්නේ? මේ වෙළඳපොළට සම්බන්ධ වෙන්නේ අපිට හැකියාව තියෙනවා නම් ඒ වෙළඳපොළට සම්බන්ධ තැරැව්කරුවෙකු මාර්ගයෙන් තමයි අපිට වෙළඳපොළට සම්බන්ධ වෙන්න පුළුවන් වෙන්නේ. මේ සඳහා අවශ්‍ය යම් යම් අවශ්‍යතා කීපයක් තියෙනවා. ඒ වෙළඳපොළ සම්බන්ධ වීම සඳහා අපි සැපිරිය යුතු අවශ්‍යතා කීපයක් තියෙනවා. දැන් මේක අපි කියනවා ගෝලීය වෙළඳපොළක්. ඒ කියන්නේ මේ වෙළඳපොළ සඳහා ලෝකයේ තියෙනා වූ සියලුම මූල්‍ය මධ්‍යස්ථාන වලින් පිවිසීමේ හැකියාව තියෙනවා. කියන්නේ දැන් මේ මූල්‍ය මධ්‍යස්ථාන කිව්වම දැන් අපි දන්නවා කොළඹ මූල්‍ය මධ්‍යස්ථානයක්. ඇමරිකාවේ නිව්යෝර්ක් මූල්‍ය මධ්‍යස්ථානයක්. එතකොට අපි ගත්තොත් ලන්ඩන් මූල්‍ය මධ්‍යස්ථානයක්. එතකොට සිඩ්නි, මෙල්බර්න් වගේ නගර මූල්‍ය මධ්‍යස්ථාන. ටෝකියෝ මූල්‍ය මධ්‍යස්ථානයක්. එතකොට ඒ වගේ යම් යම් සියලුම ඒ කියන්නේ අපි ලෝකයේ විවිධ රටවල් වල තියෙන මූල්‍ය මධ්‍යස්ථාන තුලින් මේ වෙළඳපොළට පිවිසෙන්න හැකියාව තියෙනවා. දැන් ඔයගොල්ලෝ දන්නවා දැන් අපේ කාල වෙනස තියෙන නිසා විවිධ රටවල් වල මේ මූල්‍ය මධ්‍යස්ථාන ආරම්භ වෙන්නේ එකම වේලාවට නෙවෙයිනේ. එකම වේලාවට ඒ රටේ සාමාන්‍යයෙන් අපි මූල්‍ය මධ්‍යස්ථාන වල වැඩ පටන් ගන්නෙ උදේ වගේ. උදේ පටන් ගන්න හවසට ඉවර වෙනවා. එතකොට මේ විවිධ රටවල් වල තියෙන මේ වේලාවේ වෙනස්කම නිසා මේ මූල්‍ය වෙළඳපොළ පැය 24 පුරාම තියෙනවා. ඒ කියන්නේ එක මූල්‍ය මධ්‍යස්ථානයක ගනුදෙනු ඉවර වෙනකොට තවත් මූල්‍ය මධ්‍යස්ථානයක ගනුදෙනු පටන් ගන්න වේලාව ඇවිල්ලා. එහෙම බැලුවාම දැන් සඳුදා තමයි මේක ආරම්භ වෙන්නේ. සඳුදා ආරම්භ වෙන්නේ සඳුදා ඉඳන් සිකුරාදා වෙනකන්. දැන් අපි කියනවා සඳුදා උදෑසන සිඩ්නි නගරයෙන් ආරම්භ වන වෙළඳපොළ. සඳුදා උදෑසන සිඩ්නි නගරයෙන් ආරම්භ වන වෙළඳපොළ
ගනුදෙනු සිකුරාදා හවස නිව්යෝක් නගරයෙන් අවසන් වේ. ඇයි මේ සිඩ්නි සහ නිව්යෝක් කියන නගර දෙක තෝරගෙන තියෙන්නේ? මේ නගර දෙක තෝරගෙන තියෙන්නේ සිඩ්නි තමයි අපි සලකන ප්‍රධාන මූල්‍ය මධ්‍යස්ථානය. උදෑසන කියන්නේ දවසක ඉරු උදාව පළවෙනියටම වෙන මූල්‍ය මධ්‍යස්ථානය සිඩ්නි කියලා තමයි අපි සලකන්නේ. හැබැයි සිඩ්නි නගරයට එහා දිවයින් කීපයක් තියෙනවා. ඒ කියන්නේ මුලින්ම ඒ දවසේ මුලින්ම ඉරු උදාව වන ඉරු උදාව දකින දිවයින් කීපයක් තියෙනවා. හැබැයි ඒවා මේ මූල්‍ය මධ්‍යස්ථාන නොවන නිසා අපි සලකන්නේ සිඩ්නි තමයි මුලින්ම උදේ 9 වෙන්නේ. ඒ කියන්නේ උදේ 9ට 9:00 මේ ගනුදෙනු පටන් ගත්තාම උදෑසන පටන් ගත්තාම ඊට පස්සේ තමයි ඉතුරු නගරවලට මේ ඉරු උදාව එන්නේ. එතකොට ඒ නගර ආරම්භ වෙනවා. ඒ නගරවල ගනුදෙනු ආරම්භ වෙනවා. එතකොට යම්කිසි අවස්ථාවකදී සිඩ්නි නගරය හවස් වෙලා මේ ගනුදෙනු ඉවර වෙනවා. ඒ කියන්නේ මූල්‍ය මධ්‍යස්ථානයක සාමාන්‍යයෙන් ගනුදෙනු වෙන්නේ සාමාන්‍යයෙන් අපි වැඩ කරන වේලාව අනුව. යම් 9:00 වෙන්න පුළුවන්. ඒ වගේ ඒ මධ්‍යස්ථාන ආරම්භ වන වේලාව අනුව තමයි ගනුදෙනු පටන් ගන්න. ඒ වගේම ඒක ඉවර වෙන වේලාව සාමාන්‍යයෙන් 5:00 කියලා ගත්තොත් මේ ගනුදෙනු අවසන් වන වේලාව. නමුත් දැන් සිඩ්නි නගරේ ඒ කියන්නේ ඕස්ට්‍රේලියාවේ සිඩ්නි වල ගනුදෙනු අවසන් වෙන වේලාව වෙනකොට තව වෙළඳ පොළවල් ආරම්භ වෙලා. කියන්නේ පසුපසින් එන වෙළඳ පොළවල්. ඒ කියන්නේ දැන් අපි හිතමු දැන් සාමාන්‍යයෙන් අපි ගත්තොත් ඒ කියන්නේ කොළඹ ගත්තොත් කොළඹ සිටින්නේ හරි මැදක වගේනේ. සිඩ්නි ඕස්ට්‍රේලියාව පැය 4:00 හෝ 5:00 ලන්ඩන් වලට පැය 5:00 ඉදිරියෙන් ඕස්ට්‍රේලියාවට පැය 5:00 පිටුපසින් තමයි අපි කොළඹ නගරයේ වේලාව තියෙන්නේ. දැන් සමහර අවස්ථාවලදී මම 5:00 හෝ 4:00 කියන්නේ සමහර කාලවල වලදී ඒක 4:00 සහ සමහර කාලවල වලදී 5:00 වෙන නිසා මේ මොකද අර ගොඩක් ඩේලයිට් සේවිං කියලා. ඒ කියන්නේ වැඩි වේලාවක් ඉරු එළිය පවතින අවස්ථාවදී ඒකෙන් ප්‍රයෝජන ගැනීම සඳහා වේලාව වෙනසක් කරනවා මේ සමහරක් නගර. දැන් සිඩ්නි නගරයත් ඒ වගේ නගරයක්. දැන් එතකොට උදෑසන ආරම්භ වන වෙළඳපොළ ගනුදෙනු සිකුරාදා හවස නිව්යෝක් නගරයෙන් අවසන්. අපි කල්පනා කරන්නේ නිව්යෝක් තමයි ඊට ඈතින්ම තියෙන මේ ඒ කියන්නේ අවසානයේදීම මේ ඉරු බැස යන නගරය හැටියට අපි සලකන්නේ නිව්යෝක්. ඒ කියන්නේ 5:00 නිව්යෝක් නගරේ 5:00 කිව්වම අනිත් වෙළඳ මධ්‍යස්ථාන මොකද වෙන්නේ? ඒවා අවසන් වෙලා. හැබැයි දැන් නිව්යෝක් නගරේ 5:00 කියලා කියනකොට ආයි සිඩ්නි වල මොකද වෙලා තියෙන්නේ? ඒගොල්ලොන්ගේ ගනුදෙනු ආරම්භ වෙන වේලාව ඇවිල්ලා. එතකොට මේක නිසා තමයි අපි කියන්නේ දවසේ පැය 24 පුරාම දවස් 5ක් සඳුදා සිට සිකුරාදා වෙනකම් මේ වෙළඳපොළ තියෙනවා කියලා. මේ වෙළඳපොළ සෙනසුරාදා ඉරිදට නෑ. මේ යම් කිසි විදියක ඔයගොල්ලන්ට පෙන්නලා තියෙනවා මේ කාලය සම්බන්ධව. දැන් ඒ ඇමරිකන් සෙෂන්, යුරෝපියන් සෙෂන් සහ ඒෂියන් සෙෂන් කියලා මේ වෙළඳපොළ යම් කිසි ආකාරයකින් බෙදීමකට ලක් කරනවා. හැබැයි සමහරක් වෙලාවට දැන් මේ ඔයගොල්ලන්ට පේනවා ඇති ආසියානු ඒ ගනුදෙනු වේලාවන් සහ යුරෝපීය ගනුදෙනු වේලාවන් මේක ඕවර්ලැප් වෙලා තියෙනවා. මේ ඒ දෙකම තියෙන අවස්ථා තියෙනවා. මෙතනත් ඒ වගේ යුරෝපීය සහ ඇමරිකන් දෙකම තියෙන අවස්ථාවක් අපිට දකින්න ලැබෙනවා. ඉතින් මේ විදිහට මේ අපි එතකොට මේ වේලාව අපි අඳුර ගන්නවා. එතකොට මේ වේලාවන් වලදී සමහරක් වෙලාවට ගනුදෙනු ප්‍රමාණය වැඩි වෙන්න පුළුවන්. ගනුදෙනු ප්‍රමාණය වැඩි වෙන්න පුළුවන්. මොකද වෙළඳ කොට්ටාස දෙකක් එකවර ක්‍රියාත්මක වෙන නිසා. ඉතින් මේ විදිහට තමයි මේ විදේශ විනිමය වෙළඳපොළ වේලාව. එතකොට දැන් සාමාන්‍යයෙන් කෙනෙකුට විදේශ විනිමය වෙළඳපොළ ගනුදෙනු කරනවා නම් දැන් ලංකාවේ වෙලාවෙන් ගත්තොත් උදේ 3ට 3:00 වගේ ඉඳන්
ලංකාවේ වෙලාවෙන් ඒ කියන්නේ සඳුදා උදේ 3ට සඳුදා උදේ 3:00 ඉඳන් සිකුරාදා එහෙම නැත්නම් සෙනසුරාදා පාන්දර 2 විතර වෙනකම් ගනුදෙනු කිරීමේ හැකියාවක් තියෙනවා. ඒ කියන්නේ නිදා ගන්න නැතුව උනත් මේ වැඩේ කරගෙන යන්න පුළුවන්. මොකද ඒ හැම අවස්ථාවේදීම වෙළඳපොළ විවෘත වෙලා තියෙන්නේ. නමුත් අපි සම්බන්ධ වෙන මධ්‍යස්ථානය වෙනස් වෙන්න පුළුවන්. මේ ගනුදෙනු කරුව වෙනස් වෙන්න පුළුවන්. හැබැයි වෙළඳපොළ විවෘතව පවතින වේලාවන් වෙළඳපොළ විවෘතව පවතින වේලාවන් තමයි ඒ වගේ. නමුත් සෙනසුරාදා ඉරිදා මං කලින් කිව්වා වගේ වෙළඳපොළ ක්‍රියාත්මක වන්නේ නැහැ. දැන් මේකත් මේ පොඩි පැහැදිලි කිරීමක් කරන්නේ මේ ගනුදෙනු වෙන වේලාවන් සම්බන්ධයෙන්. ලෝ විශාරද මූල්‍ය වෙළඳපොළ ලෙස හැඳින්විය හැකි දිනකට සිදුවන ගනුදෙනු ප්‍රමාණය ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 5ක් පමණ දල වශයෙන් වෙනවා. ඒ කියන්නේ දවසකට සිදුවන ගනුදෙනු ප්‍රමාණය ඇමරිකන් ඩොලර් ට්‍රිලියන 5ක් වගේ මේ වෙළඳපොළ සිදු වෙනවා. එතකොට forex market, fx market යන නම් වලින් මේක තමයි මේ විදේශ විනිමය වෙළඳපොළ තමයි හඳුන්වන්නේ. දැන් සාමාන්‍යයෙන් මේ විදේශ විනිමය වෙළඳපොළ ගනුදෙනු මම අර කලින් කිව්වා වගේ විදේශ විනිමය අවශ්‍ය වෙන්නේ එදිනෙදා සමහර කටයුතු කරගෙන යෑමට නේ. සමහර කටයුතු කරගෙන යෑමට. ඉතින් එහෙම වුණත් මේ වෙළඳපොළ ගනුදෙනු වලින් 90%ක් පමණ වෙන්නේ ඒ සම්බන්ධයෙන් නෙවෙයි. කියන්නේ අවශ්‍යතාවයක් නිසා වෙනත් මුදල් වර්ගයක් මිලදී ගැනීම නෙවෙයි වෙන්නේ. 90%ක් පමණ ගනුදෙනු වෙන්නේ සමපේක්ෂණ ගනුදෙනු. එතකොට මේ ගනුදෙනු සමපේක්ෂණ ගනුදෙනු කියන්නේ මේ ලාභය මූලික කරගෙන ඒ කියන්නේ වෙනත් අවශ්‍යතාවයක් නොමැතිව ලාභය මූලික කරගෙන කරන්නා වූ ගනුදෙනු. ඒ කියන්නේ දැන් අපි උදාහරණයක් ගත්තොත් අපි හිතමු අපි සිතනවා ඇමරිකන් ඩොලරයේ මිල ඉදිරියේදී වැඩි වෙයි කියලා නේ. ඉදිරියේදී වැඩි වෙයි කියලා හිතුවොත් ඇමරිකන් ඩොලරයේ මිල අපිට පුළුවන් දැන් සාමාන්‍යයෙන් අපි කිව්වොත් ඇමරිකන් ඩොලරයේ මිල වැඩි වෙයි කියලා හිතනවා කියලා කිවීමේදී මෙතන පොඩි පැහැදිලි කිරීමක් අවශ්‍ය වෙනවා. ඒ ඇමරිකන් ඩොලරයේ මිල තවත් මුදල් වර්ගයකට සාපේක්ෂව ඉහළ යනවා කියන එක තමයි මෙතන කරන්නේ නේ. දැන් මුදල් මේ අපි විනිමය අනුපාතිකයක් එහෙම නැත්නම් යම්කිසි විදේශ මුදලක එහෙම නැත්නම් යම්කිසි මුදල් වර්ගයක වටිනාකම කියන දේ තවත් මුදල් වර්ගයකට සාපේක්ෂව තමයි දක්වන්නේ නේ. එහෙම නැත්නම් අපිට එක මුදල් වර්ගයක් තියෙනවා නම් ඒ මුදල් වර්ගයේ වටිනාකම අපිට තව මුදල් වර්ගයක් නැති නිසා දක්වන්න වෙන්නේ භාණ්ඩ හා සේවා වලින්. නමුත් මෙතන මුදල් වර්ග විශාල ප්‍රමාණයක් ලෝකේ භාවිතා කරන නිසා අපි මේ මුදල් යුගලයක තමයි විනිමය අනුපාතිකය එහෙම නැත්නම් ඒ වටිනාකම කියන එක පෙන්වුම් කරන්නේ මුදල් යුගලයක. ඒ කියන්නේ එක ඇමරිකන් ඩොලර් එකක් සඳහා එහෙම නැත්නම් එක ස්ටර්ලිං පවුමක් සඳහා එහෙම නැත්නම් එක යුරෝ එකක් සඳහා ඒ වගේ එක ඒකකයක් සඳහා එක් මුදල් වර්ගයක අනිත් මුදල් වර්ගයේ ඒකක කොපමණ ප්‍රමාණයක්ද කියන එකයි. ඒ කියන්නේ දැන් අපිට සරලව ගත්තොත් රුපියල් එක ඇමරිකන් ඩොලර් එකක් රුපියල් කොපමණ ප්‍රමාණයක්ද නේ. ඒ වගේ. එතකොට දැන් අපි හිතුවොත් ඇමරිකන් ඩොලරයේ මිල මේ සමපේක්ෂණ ගනුදෙනු ගැන මම පැහැදිලි කරන්නේ සමපේක්ෂණ ගනුදෙනු කියන්නේ ස්පෙකියුලේෂන් කරනවා කියලා කියන්නේ සමපේක්ෂණය කරනවා කියන්නේ ස්පෙකියුලේෂන්. ඒතර මේ සමපේක්ෂණ ගනුදෙනු කියන්නේ වෙනත් අවශ්‍යතාවයක් නෑ. කියන්නේ අපි හිතමු දැන් අපි ගත්තොත් අවශ්‍යතාවයන් ගත්තොත් මෙන්න මෙතන මම ඔයගොල්ලන්ට තියෙන විදේශ විනිමය වෙළඳපොළ භාවිතය දැන් මේ වගේ දේවල් මේ කියන්නේ ජාත්‍යන්තර වෙළඳාමේදී. එතකොට ජාත්‍යන්තර වෙළඳාමේදී අවශ්‍ය වෙනවා. අධ්‍යාපන කටයුතු ලබා ගන්න විදේශ විනිමය අවශ්‍ය වෙනවා. ඒ කියන්නේ මොකද්ද දැන් ඇයි ජාත්‍යන්තර වෙළඳාමේදී අවශ්‍ය වෙන්නේ? වෙළඳ පියවීම කරන්න. දැන් අපි හිතමු ඇමරිකාවෙන් අපි භාණ්ඩ ලබා ගන්නවා
නම් අපිට අවශ්‍ය වෙනවා ඒ ගෙවීම කිරීම සඳහා අවශ්‍ය වෙනවා ඇමරිකන් ඩොලර් නේ. ඇමරිකාවෙන් භාණ්ඩ මිලදී ගත්තොත් ඒ ලබා ගන්න භාණ්ඩ වලට ගෙවීම සිදුවන්න ඕනේ ඇමරිකන් ඩොලර් වලින්. එතකොට අපිට අවශ්‍ය වෙනවා ඇමරිකන් ඩොලර් නේ. දැන් අපි හිතමු අපි ආනයනකරුවෙක් කියලා. ආනයනකරුවෙක් කියන්නේ භාණ්ඩ පිටරටින් ගෙන්නන පුද්ගලයා. ඒතර මේ පිටරටින් භාණ්ඩ ගෙන්නන පුද්ගලයා යම්කිසි භාණ්ඩයක් ගේනවා, ඔහුට අවශ්‍ය වෙන ඩොලර් ඒ සඳහා ඩොලර් 50000ක් කියලා හිතන්න. දැන් ඩොලර් 50000 කියම නැත්නම් අපි හිතමු වාහනයක් ආනයනය කරනවා කෙනෙක්. ඒතර වාහනයක් ආනයනය කරාම ඒ වාහනයට අපිට ගෙවන්න වෙන ඇමරිකන් ඩොලර් වලින්. එහෙම නැත්නම් ජපනීස් යෙන් වලින්. ඒතර මේ ඇමරිකන් ඩොලර් සහ ජපනීස් යෙන් අපි කොහෙන්ද හොයාගන්නේ? මේවා හොයාගන්නේ අපි ඇත්තටම මේ සාමාන්‍යයෙන් ගනුදෙනු කරුවන් වශයෙන් අපිට හැකියාවක් නැහැ. ඒ කියන්නේ සාමාන්‍ය ගනුදෙනු කරුවන් වශයෙන් අපිට හැකියාවක් නැහැ විදේශ විනිමය වෙළඳපොළට පිවිසෙන්න. ඇයි? ඒ සඳහා මම කලින් කිව්වා වගේ සම්පූර්ණ කළ යුතු අවශ්‍යතා කීපයක් තියෙනවා. ඉතින් ඒ අවශ්‍යතා සාමාන්‍ය පුද්ගලයෙකුට සම්පූර්ණ කර ගැනීම පහසු නැහැ. ඒ කියන්නේ දැන් එක ගනුදෙනුවක් කිරීම සඳහා විදේශ විනිමය වෙළඳපොළට පිවිසලා ඒ සඳහා අවශ්‍ය වෙනත් මුදල් වර්ගයක් දීලා අපිට අවශ්‍ය මුදල් වර්ගය ගැනීම මේ එක ගනුදෙනුවක් සඳහා එහෙම මේ ලංකාව සම්බන්ධයෙන් ගත්තොත් ලංකාවේ ඉන්න කෙනෙකුට එහෙම ලේසියෙන් ඒක කරන්න බෑ. ඒක නිසා අපි කරන්නේ මොකද්ද? අපි ඒ සඳහා හැකියාව තියෙන ආයතනයක් වෙත යනවා. සාමාන්‍යයෙන් ලංකාවේ වාණිජ්‍ය බැංකු වලට හැකියාව තියෙනවා. අනිත් එක ලංකාවේ නීතිය අනුව ලංකාවේ තියෙන විදේශ විනිමය නීති රීති රෙගුලාසි අනුව ඒ සඳහා අවසරලත් ආයතනයට පමණයි විදේශ විනිමය ගනුදෙනු කරන්න පුළුවන්. ඉතින් ඒක නිසා ඒ සාමාන්‍ය වාණිජ්‍ය බැංකුවක් කියන එකේ වාණිජ්‍ය බැංකු බලපත්‍රය සමගම මේ විදේශ විනිමය ගනුදෙනු කිරීමේ විදේශ විනිමය සම්බන්ධ ගනුදෙනු සඳහා අවශ්‍ය බලපත්‍රයක් වාණිජ්‍ය බැංකුව වලට ලැබෙනවා. ඉතින් එතකොට අපි කරන්නේ මොකද්ද? අපි මේ බැංකුවකට ගිහිල්ලා රුපියල් ලෝන්ට ලබා දීලා ඒ රුපියල් වලට ඩොලර් ලබා ගන්නවා. එහෙම නැත්නම් ජපනීස් යෙන් ලබා ගන්නවා. US ඩොලර්ස් ලබා ගන්නවා. එතකොට එහෙම තමයි අපි මේ පියවීම කරන්නේ. එතකොට මේ ඩොලර් තමයි අපි අර අපේ භාණ්ඩ සඳහා ගෙවීම කරන්න භාවිතා කරන්නේ. ඉතින් අපි ඒව ඩොලර් මිලදී ගත්තාම සමහරක් වෙලාවට එම බැංකුවටම අපි කියනවා ඒ භාණ්ඩ ගෙන්වීමේ අදාළ නීති රීති ඒ සමහරක් වෙලාවට ඒ සඳහා ගිවිසුමකට අපි ලැබෙනවා. ඒ ගිවිසුම් අනුව අපි මිලදී ගන්න බැංකුවටම කියනවා මේ මුදල මෙන්න මේ පුද්ගලයාට ලැබීම සඳහා ඔහුගේ බැංකුවට යවන්න කියලා. ඉතින් එක අවශ්‍යතාවයක්. ඒ කියන්නේ ජාත්‍යන්තර වෙළඳාමේදී පියවීම පදනම් කරගත්ත ගනුදෙනු. එතකොට ඒ සඳහා විදේශ විනිමය අවශ්‍ය වෙනවා. එතකොට වෙනත් අවශ්‍යතා මොනවාද? ඒ කියන්නේ අධ්‍යාපන කටයුතු ලබා ගන්න. දැන් සාමාන්‍යයෙන් අපි හිතුවොතින් අපිට අවශ්‍යතාවයක් තියෙනවා ලංකාවේ ඉඳන්. දැන් මේ දවස්වල සමානක් වෙලාවට තියෙන ඔන්ලයින් පුළුවන් විශ්වවිද්‍යාලවල ඉගෙන ගන්න නේ. දැන් ඒ වගේ පහසුකම් තියෙනවා. ඉස්සරත් තිබුණා. නමුත් දැන් මේ අපිට දැන්ට ඇති වෙලා තියෙන තත්ත්වය මත මේක තවදුරටත් ඒ කියන්නේ දීර්ඝගන්වල තියෙනවා විශ්වවිද්‍යාල වලින් කරන්න. නමුත් මේ සඳහා විදේශ විනිමය විදේශ මුදලකින් ගෙවීමක් කිරීම අවශ්‍ය වෙනවා. විදේශ මුදලකින්. ඒ සඳහා අපිට අවශ්‍ය වෙනවා විදේශ විනිමය මිලදී ගැනීම අවශ්‍ය වෙනවා. දැන් නීති උපදෙස් වගේ දේවල් නීති උපදෙස් ලබා ගන්න යම් කරුණු සම්බන්ධයෙන් නීති උපදෙස් ලබා ගන්න විදේශ විනිමය අවශ්‍ය වෙනවා. ඉතා විශාල ලෙස අවශ්‍ය වෙන අවස්ථාවක් තමයි විදේශ සංචාරය. ඒ කියන්නේ අපි වෙනත් රටක සංචාරය කරනවා නම් අපිට හැකියාවක් නේ අපේ මුදලෙන් ඒ රටේ යම් ගෙවීම් කටයුතු කරන්නනේ. එතකොට ඒ රටේ මුදල් වර්ගය හෝ ඒ රටේ පිළිගන්න වෙනත් මුදල් වර්ගයක් භාවිතා ලබා ගැනීම අවශ්‍ය වෙනවා. එතකොට ඒ සඳහා අපිට අවශ්‍ය වෙනවා මේ විදේශ විනිමය වෙළෙන්දෙක් එහෙම නැත්නම් ඒ සඳහා අවසර තියෙන ආයතනයකට ගිහිල්ලා විදේශ විනිමය ලබා ගන්න.
ඒතර මේවා ලබා ගන්න අපි ගෙවන්නේ මොනවා වලින්ද? අපි මේවා සාමාන්‍යයෙන් ගෙවන්නේ අපේ රුපියල් වලින් තමයි අපි ගෙවන්නේ. රුපියල් වලින් ගෙවලා ඩොලර් ලබා ගන්නවා. ඊළඟ කරුණ තමයි ව්‍යාපාර උපදෙස් ලබා ගන්න. ඒ කියන්නේ ව්‍යාපාර උපදෙස් ලබා දෙන මේ සමාගම් හෝ පුද්ගලයන්ට විදේශයේ ඕන් බලාපොරොත්තු වෙන මුදලින් ගෙවීම සඳහා විදේශ විනිමය අවශ්‍යතාවය ඇති වෙනවා. දැන් අපි මේ පොඩ්ඩක් පස්සට අවශ්‍යතාවය ඉගෙන ගන්න. දැන් අපි ගත්තොතින් අපි මෙන්න මෙතන තමයි අපි හිටියේදී මේ අවශ්‍යතා ඒ අපි කලින් කතා කරපු අවශ්‍යතා සඳහා ඇත්තටම මේ ට්‍රිලියන 5ක් විතර වෙන ගනුදෙනු වලින් 10% ප්‍රමාණයක් තමයි ඒ කලින් කතා කරපු අවශ්‍යතා නිසා වෙන ගනුදෙනු. නමුත් 90ක් පමණම වෙන්නේ සමපේක්ෂණ ගනුදෙනු. ඒ කියන්නේ එක මුදල් වර්ගයක් ඉහළයයි කියලා හිතලා ඒ මුදල් වර්ගය මිලදී ගන්නවා තවත් මුදල් වර්ගයක් දීලා. එම මුදල් වර්ගය මිලදී ගන්නවා. ඉතින් මේවා තමයි සමපේක්ෂණ ගනුදෙනු කියන්නේ. මේ වාගේ මේ අවශ්‍යතා මේ සමපේක්ෂණ ගනුදෙනු වල පරමාර්ථය තමයි මොකද්ද මේවායි පරමාර්ථය? ලාභ ලබා ගැනීමේ පරමාර්ථයෙන් කෙරෙන්නා වූ ගනුදෙනු. වෙනත් අවශ්‍යතාවයක් නැහැ. දැන් අධ්‍යාපන අවශ්‍යතාවයක්, ව්‍යාපාර උපදෙස්, නීති උපදෙස් ගන්න, එහෙම නැත්නම් විදේශ සංචාරය වගේ අවශ්‍යතාවයක් නැහැ මෙතන මේ සමපේක්ෂණ ගනුදෙනු තුල. ඔවුන් කරන්නේ සමපේක්ෂකයෝ කියලා අපි කියන්නේ ඔවුන්ට ස්පෙකියුලේටර්ස්ලා. ස්පෙකියුලේටර්ස්ලා කරන්නේ මොකද්ද? මේ වෙළඳපොළට ඇවිල්ලා බලනවා දැන් ඊළඟට මොකද්ද වෙන්නේ වෙළඳපොළ. මොන මුදල් වර්ගයේද වටිනාකම අතින් ඉහළ යන්නේ. එහෙම නැත්නම් මොන මුදල් වර්ගයේ වටිනාකම අතින් පහළ යයිද. ඒ වගේ කල්පනා කරලා ඔවුන් ඒ පහළ යන මුදල් වර්ගය නම් ඔවුන්ට පුළුවන් විකුණන්න නේ වටිනාකම. මේවා අපි පසුව පැහැදිලි කරනවා මේ සමපේක්ෂණ ගනුදෙනු කරන ආකාරය මේට වැඩි විස්තර ඇතිව. දැනට අපි ගත්තොත් ඒ වැඩි මිලේ තියෙද්දි එක විකුණලා පස්සේ අඩු වුණාම ගන්නත් පුළුවන් නේ. ඒකත් සමපේක්ෂණයක් තමයි. ඒ කියන්නේ එකක් අරගෙන වැඩි වුණාම විකුණන එකම නෙවෙයි සමපේක්ෂණය. දෙපැත්තටම කරන්න පුළුවන්. මේ එතකොට සමහරක් අවස්ථාවලදී නෙමෙයි ගනුදෙනුව තුළ ඉතා හොඳ තීරණයක් නොමැතිනම් පාඩු ලබන්නත් සිදු වෙනවා. අපි කියන්නේ අපේක්ෂිත ලාභ සහ අනපේක්ෂිත පාඩු. නමුත් මේ කිවිසුමේ ඇතුල් වෙන්නේ ඉතා කෙටි කාලයක් තුලදී ලාභයක් ලබා ගන්න. මේ සමපේක්ෂණය කරන්නේ අවුරුදු ගාණක් ගිහිල්ලා මේක වැඩි වෙනවා කියන එකට. දැන් අපි හිතමු අවුරුදු ගාණක්කින් මේ මිල වැඩි වෙයි. ඒ වගේ දේවල් වලට අපි කියන්නේ මොකද්ද? මොකක්ද ඒකට කියන්නේ? ආයෝජනය නේ. ආයෝජනය කියලා අපි කියන්නේ ඉන්වෙස්ට්මන්ට්. දැන් මේ සමපේක්ෂණය කියන්නේ කෙටි කාලයක්. සමහරක් වෙලාවට දවස් දෙකක් වෙන්න පුළුවන් වැඩිපුර. දවස් 3-4ක් වෙන්නත් පුළුවන්. නමුත් සාමාන්‍යයෙන් ගත්තොත් ඉතාමත්ම කෙටි කාලිනී. ඒ කියන්නේ පැය ගණනක් වගේ ඇතුළතදී ලාභයක් ලබා ගැනීමේ අවශ්‍යතාවය. මේ දැන් මේ විදේශ විනිමය වෙළඳපොළ ඉතාමත්ම ක්‍රියාශීලී වෙළඳපොළක්. ඒ කියන්නේ මම කලින් කිව්වේ අර ගනුදෙනු ඩොලර් ට්‍රිලියන 5ක් පමණ වෙනවා. ඒ වගේම විශාල ප්‍රමාණයේ ගනුදෙනු කරුවෝ ප්‍රමාණයක් මේ වෙළඳපොළට එනවා. මේ වෙළඳපොළට ඔවුන් එන්නේ කොහමද? ඔවුන් මේ වෙළඳපොළට සම්බන්ධ තැරැව්කරුවෙකු මාර්ගයෙන් තමයි එන්නේ. ඒ කියන්නේ මේ වෙළඳපොළට දැන් ලංකාවේ නම් එවැනි තැරැව්කරුවෝ නැහැ. ඒතර ලංකාවේ අපිට මේ වෙළඳපොළට පිවිසීමේ හැකියාවක් නැහැ. මොකද මේ වෙළඳපොළට පිවිසීම නම් අපිට තියෙන්න ඕන මේ විදේශ විනිමය ගනුදෙනු කිරීම සඳහා ඒ අවශ්‍ය සුදුසුකම් තියෙන්න ඕන. ඉතින් ගොඩක් අපි සාමාන්‍ය ලංකාවේ ජීවත් වන පුරවැසියන්ට එම සුදුසුකම් නැහැ. මොකද ඒක ඒ පිළිගත් ආයතන ඒ සඳහා බලපත්‍රයක් හිමි ආයතන වලට පමණයි විදේශ විනිමය ගනුදෙනු කරන්න පුළුවන්. එහෙම නැතුව සමහරක් අයටත් කිරීමේ හැකියාව කියන්නේ ඒක පුද්ගල ගනුදෙනු කරන්න එහෙම නැත්නම් තනි පුද්ගලයන් එහෙම කරන්න හැකියාව ලැබෙනවා. ඔවුන්ට විදේශ මුදල් ගිණුමක් තියෙනවා නම් එහෙම නැත්නම් ඔවුන්ගේ පුරවැසි භාවය ලංකාවේ නෙවෙයි වෙන රටක කෙනෙක් මෙහි ඉන්නවා නම් කරන්න පුළුවන්. එතකොට විදේශ විනිමය ගිණුමක් තියෙනවා නම් ඒ වගේ අවස්ථාවකදී යම් නීති රීති වලට යටත්ව මේ ගනුදෙනු කිරීමේ හැකියාව තියෙනවා. නමුත්
මූලිකවම අර මේ ගනුදෙනු වලට පෙළඹෙන්නේ මේ බැංකු වාණිජ්‍ය බැංකු වැනි මේ විනිමය විදේශ විනිමය සඳහා ඒ ගනුදෙනු කිරීම සඳහා බලපත්‍රයක් තියෙන ආයතනයක්. නමුත් අපි පොදුවේ ගත්තොත් මේ විනිමය වෙළඳපොළට කෙනෙක් සම්බන්ධ වෙන්නේ කොහොමද කියලා කවුරු කාට හරි ගැටලුවක් ආවොත් මොකද මේක අපි ගත්තොත් මේක විකේන්ද්‍රීය වෙළඳපොළක්. ඒ කියන්නේ එක තැනකින් ක්‍රියාත්මක වන වෙළඳපොළක් නෙවෙයි. විකේන්ද්‍රීයයි. තැන් වලින් ඒ කියන්නේ විවිධ වූ අර කලින් සඳහන් කරා වගේ විවිධ වූ මූල්‍ය මධ්‍යස්ථාන තුලින් ප්‍රවිෂ්ඨ වීමේ හැකියාව තියෙන වෙළඳපොළක්. එතකොට මේක ඇත්තටම ක්‍රියාත්මක වන්නේ ඉලෙක්ට්‍රොනික පද්ධතියක් තුල. ඉලෙක්ට්‍රොනික පද්ධතියක් තුල තමයි මේ මිල ගණන් ක්‍රියාත්මක වෙන්නේ. එතකොට හැඳින්වීම විදියට අපි දැන් හැඳින්වීම තමයි කලිනුත් කරේ. නමුත් මේක අපි තවදුරටත් හැඳින්වීමේදී අපි කියනවා විකේන්ද්‍රීය වෙළඳපොළක්. මම පොඩි වෙලාවකට ඉස්සෙල්ලත් කිව්වා විකේන්ද්‍රීය වෙළඳපොළක්. ලෝක පුරා විවිධ ස්ථාන සහ පද්ධති තුලින් ප්‍රවේශ වීමේ හැකියාව. ඒ කියන්නේ අපි කම්පියුටර් සිස්ටම්ස් කියලා කියන්නේ මේ කියන්නේ පරිගණක පද්ධතියක් මේ සඳහා අවශ්‍ය වෙනවා. අත්‍තරම මේ ඒ මධ්‍යස්ථානයකට සම්බන්ධ යම්කිසි මූල්‍ය මධ්‍යස්ථානයකට සම්බන්ධ තැරවකරුවෙකුට අපි සම්බන්ධ වෙන්න ඕන අපේ ඉලෙක්ට්‍රොනික පද්ධතියක් තුලින්. සමහරක් වෙලාවට මේක කම්පියුටර් එකක් එහෙම නැත්නම් පරිගණකයක් වෙන්න පුළුවන්, ස්මාර්ට් ෆෝන් එකක් වෙන්න පුළුවන්, ඒ වගේ ටැබ් එකක් වෙන්න පුළුවන්, ඒ වගේ අන්තර්ජාලයට පිවිසිලා එතුලින් අර ගනුදෙනු අර තැරවකරුගේ ගිණුම හරහා මේ මූල්‍ය වෙළඳපොළ තුල ක්‍රියාත්මක වන විදේශ විනිමය වෙළඳපොළට සම්බන්ධ වීමේ හැකියාව අපිට ලැබෙනවා. විනිමය වෙළඳපොළ අපි කියනවා over the counter එහෙම නැත්නම් OTC ගනුදෙනු සිදුවන්නා වූ කවුළුව තුලින් කියන්නේ over the counter වෙළඳපොළ කියනම් ගැනුම්කරුවන් සහ විකුණුම්කරුවන් ඍජුවම සම්බන්ධ වීම තුලින් ගනුදෙනු සිදු වේ. මේකෙදි හුවමාරුවක් සම්බන්ධ වීමක් නැහැ. ඒ කියන්නේ හුවමාරුවක් තුලින් නෙවෙයි මේ සම්බන්ධතාවය වෙන්නේ. ඕගොල්ලෝ දන්නවා දැන් කලිනුත් අපි කිව්වා තැරවකරුවෙකු මාර්ගයෙන් යන එකයි හුවමාරුවක් සම්බන්ධ වෙනවා කියන එකයි දෙකක්. තැරවකරු ඉන්නේ මේ ගනුදෙනුව සඳහා ඔවුන්ට ඉඩ ප්‍රස්තාව සලසා දෙන්න. නමුත් හුවමාරුවක් කියන්නේ ඊට වැඩිය වෙනස් විදිහේ ක්‍රියා වලියක් මේ ගනුදෙනු සම්බන්ධයෙන් කරන්නා වූ ආයතනයකට තමයි හුවමාරුවක් කියලා කියන්නේ. ඒක නිසා අපි මෙතනදී මේවා over the counter එහෙම නැත්නම් ගනුදෙනු කරුවන්, ගැනුම් කරුවන් සහ විකුණුම් කරුවන් ඍජුව සම්බන්ධ වෙනවා. නමුත් මේ ඍජුව සම්බන්ධ වෙනවා කියන්නේ අපි අර තැරවකරු මාර්ගයෙන් යන නිසා අපිට පේන්නේ නැහැ එහා පැත්තේ තියෙන විකුණුම් කරු හෝ ගැනුම් කරු කවුද කියන එක. නමුත් ඔහුගේ මිල ගණන තමයි අපිට ලැබෙන්නේ. ඔහුගේ මිල ගණන ලැබීමේදී ඔහු ඉදිරිපත් කරන මිල ගණනම ලැබෙන්නේ නැහැ. මොකද යම්කිසි විදියක පැතිරීමක් මේ මිල සම්බන්ධයෙන් පැතිරීමක් පවත්වාගෙන යනවා මේ තැරවකරු. ඒක නිසා අපිට ඒ මිල ගණනම ලැබෙන්නේ නැහැ. නමුත් ඔහු විකුණන දේ තමයි අපි ගන්නෙ. එහෙම නැත්නම් අපි විකුණන දේ තමයි ඔහු ගන්නෙ. ඒක නිසා අපි මේකට කියනවා over the counter. එහෙම නැත්නම් කවුළුව තුලින් සිදුවන්නා වූ ගනුදෙනු තමයි මේ වෙළඳපොළේ අපිට දකින්න ලැබෙන්නේ. හුවමාරුවක් සම්බන්ධ වීමක් අපිට දකින්න ලැබෙන්නේ නැහැ. හුවමාරු සම්බන්ධ වීමක් දකින්න ලැබෙන්නේ නැහැ. ප්‍රධාන ගනුදෙනු වර්ග අපි සාමාන්‍යයෙන් මේ විදේශ විනිමය වෙළඳපොළ තුල ක්‍රියාත්මක වන්නා වූ ගනුදෙනු අපි ඒවා පියවන දිනය අනුව බෙදලා තියෙනවා. ඒතර පියවන දිනය එතෙන් පියවීමක් කියන්නේ සහ ඉදිරි පියවීමක් කියන දෙක. එතෙන් සහ ඉදිරි කියන දෙක ප්‍රධාන පියවුම් වර්ග ලෙස අපි හඳුන්වනවා. දැන් එතෙන් කියන්නේ ස්පොට් ගනුදෙනුවක්. ඒ කියන්නේ අද නම් මේ අපි හිතමු නිවාඩු දවස් එහෙම තියෙනවා කියන එක අපි නොසලකා කල්පනා කරොත් අපි අද ගනුදෙනුව කරා නම් මේක මේ එතෙන් ගනුදෙනුවකදී පියවන්න ඕනේ හෙට නෙමෙයි අනිද්දා. ඒ කියන්නේ අද ඉරිදානේ.
දැන් ඉරිදාට ගනුදෙනු කරන්නේ නැහැ. නමුත් අපි ගත්තොත් ඒක අපි නොසලකා හැරියොත් අද ඉරිදා අද කරෝති සඳුදා නෙමෙයි අඟහරුවාදා. අපි හිතමු හෙට ගනුදෙනුවක් කරනවා කියලා. මේක එතෙන් ගනුදෙනුවක් නම් අඟහරුවාදා නෙමෙයි බදාදා තමයි මේකේ පියවීම සිදුවන්නේ. ඒ දින දෙකකින් පියවන්නා වූ එතෙන් ගනුදෙනු. එහෙම නැත්නම් අපි කියනවා මුදල් ගනුදෙනු කියලා. ඒ කියන්නේ කෑෂ්. ඒ කියන්නේ මුදල් ගනුදෙනු නම් අද ගනුදෙනුව වුණා නම් අදම පියවීම අවශ්‍ය වෙනවා. අද ගනුදෙනුව සිදු වුණා නම් ඒ කියන්නේ කෑෂ් ට්‍රාන්සැක්ෂන් එක නම් මුදල් පියවීමක් නම් එතකොට මුදල් වලින් තමයි ගෙවන්නේ. නමුත් මේකෙදී අපි කියන්නේ අදම කරනවා නම් අදම ගනුදෙනුව පියවනවා නම් අපි කියන මුදල් ගනුදෙනුවක්. ඒ කියන්නේ අදම සිදු වෙනවා. අද ගනුදෙනුව කරා පියවීම මුදල් කෑෂ්. ඊට පස්සේ අපිට කියනවා හෙට පියවන ගනුදෙනුවක් තියෙන්න පුළුවන්. ඒකට කියනවා ටොම් ගනුදෙනුවක්. ඒ කියන්නේ tomorrow කියන එක තමයි හෙට දිනේදී. ඒ කියන්නේ අද ගනුදෙනුව කරනවා හැබැයි හෙට පියවන්නේ. ඒ කියන්නේ සඳුදාට පියවන්නේ. ඊට පස්සේ තමයි අපිට එන්නේ දින දෙකකින් පියවන්නා වූ ස්පොට් ගනුදෙනුව. එතෙන් ගනුදෙනුව. ඒ කියන්නේ අද කරා නම් හෙට නෙමෙයි අනිද්දා තමයි පියවීම කරන්න පුළුවන්. ඊට පස්සේ ඉදිරියට ඒ කියන්නේ ස්පොට් ගනුදෙනුවෙන් එහාට තව ස්පොට් නෙක්ස්ට් කියලා තියෙනවා. ඒ කියන්නේ ස්පොට් දවසට පහුවෙන දවස. නමුත් අපි එතනින් පස්සේ සමහර බොහෝ දුරට සලකනවා ස්පොට් ගනුදෙනුවෙන් පස්සේ එතෙන් ගනුදෙනුවෙන් පස්සේ කරන්නා වූ ගනුදෙනු ඉදිරි දිනකදී පියවන්නා වූ ඉදිරි ගනුදෙනු forward transactions, spot transactions, forward transactions. නමුත් අපි දැන් මෙතනදී ප්‍රධාන ලෙස සලකන්නේ ස්පොට් සහ forward කියන ගනුදෙනු වර්ග දෙක. ඇයි අපි එහෙම සලකන්නේ? හේතුව විශේෂයෙන්ම ස්පොට් ගනුදෙනුව කරන්නේ සමහර අවස්ථාවලදී බොහෝ අවස්ථාවලදී මේ ගනුදෙනු පියවීම සම්බන්ධයෙන් ගැටලු සහගත තැනක් ඇති වෙනවා. ඇයි මේ අපි ගනුදෙනුව පියවන්න අපිට තියෙන කෙටි කාලයක් වෙන්න පුළුවන්. මොකද මේ මූල්‍ය මධ්‍යස්ථානයේ කටයුතු අර මම කියපු කලින් අපිට වඩා කලින් තියෙන මේ ගනුදෙනු අවසන් වෙන මූල්‍ය මධ්‍යස්ථාන තියෙන පුළුවන්. පස්සුවට එන ගනුදෙනු අවසන් වෙන මූල්‍ය මධ්‍යස්ථාන තියෙන්න පුළුවන්. ඒතකොට මෙතනදී වෙන්නේ ඇත්තටම අපිට වෙලාවක් නැති වෙනවා මේ ගනුදෙනු පියව ගන්න ඒ දවසේම. ඒක නිසා සාමාන්‍යයෙන් මේ වෙළඳපොළ හැදිලා තියෙනවා. දින දෙකකින් පියවන්නා වූ ස්පොට් ගනුදෙනු වලට මූලික වශයෙන් ප්‍රධාන ගනුදෙනු වර්ගය ලෙස එතෙන් ගනුදෙනු සහ ඉදිරි දිනයකදී පියවන්නා වූ ඉදිරි ගනුදෙනු අපි හඳුන්වනවා. අපි කලිනුත් කිව්වා විදේශ විනිමය වෙළඳපොළ භාවිතය ආයෝජන සඳහා වෙන්න පුළුවන් සමපේක්ෂණය සඳහා ඉදිරියේදී සිදු හැකි විනිමය අනුපාතික විචලනයන් අනුමාන කර සිදු කරන්නා වූ ගනුදෙනු. සමපේක්ෂණය ගැන යම් කිසි විදියක දිනවීමක් කරා අපි ඉදිරියටත් බලමු මොකද්ද සමපේක්ෂණය කියන්නේ කියලා. අපි ජාත්‍යන්තර වෙළඳාමේදී මේ අවශ්‍යතාවයක් ඇති වෙනවා කියන එක ගැන කතා කරා කලින්. ඒතකොට මේකත් අපි කතා කරා. ඒතකොට විනිමය අනුපාතික තුලින් හටගන්නා අවදානම කළමනාකරණය කිරීමත් මේ විනිමය වෙළඳපොළ තුලින් කිරගැනීමේ හැකියාව අපිට තියෙනවා. මේකට අපි ව්‍යුත්පන්න උපකරණ භාවිතා කරනවා. ව්‍යුත්පන්න උපකරණ අපි පසුවට මේ ගැන සාකච්ඡා කරනවා. මේ ව්‍යුත්පන්න උපකරණ සාකච්ඡා කිරීමේදී මේ විනිමය වෙළඳපොළ සහභාගී වෙන අය කවුද? පුද්ගල සහ ආයතන ගනුදෙනු කරුවන්. දැන් අපිට උදාහරණයක් ලෙස විදේශ ආයෝජකයන් බහුජාතික සමාගම් සහ තමන්ගේ ව්‍යාපාර පවත්වාගෙන යෑමේදී විදේශ විනිමය අවශ්‍ය වන්නන් සාමාන්‍ය වෙළඳපොළ සමග ඍජුව ගනුදෙනු කරන්නේ නැහැ මේ මොවුන්. වාණිජ්‍ය බැංකුවක් කරා තම අවශ්‍යතාවය සපුරා ගන්නවා. මේකත් අපි යම් කිසි ප්‍රමාණයකට මේ සාකච්ඡා කරා. වාණිජ්‍ය බැංකු තමන්ගේ ගනුදෙනු කරුවන් උදෙසා විදේශ විනිමය මිලදී ගැනීම සහ විකිණීම සිදු කරයි. දැන් අපි හිතමු උදාහරණයකට අපි ගත්ත කරුණ අපි වාහනයක් පිටරටින් ගෙන්නනකොට ඒ කියන්නේ අපි වාහනයක් ආනයනය කිරීමේදී අපිට අවශ්‍ය වෙන විනිමය ප්‍රමාණය. ඒ කියන්නේ අපි හිතමු මේ රුපියල් දීලා අපිට ඕන වෙනවා ජපනීසියෙන් ගන්න. ඒත් අපි ජපනීසියෙන් අපි හිතමු මිලියන 3ක් අවශ්‍ය වුණා මේ වැඩේට කියලා. ඒත් ජපනීසියෙන් මිලියන 3 අපි බැංකුවට ගිහලා කියනවා අපිට අවශ්‍යයි ජපනීසියෙන් මිලියන 3ක් රුපියල් වලින් මිලදී ගන්න පුළුවන්ද?
එතකොට බැංකුව කියනවා ඔව් පුළුවන් මෙන්න මේක මේ මිලට තමයි මිල දී ගන්න වෙන්නේ කියලා ඔවුන් මේ අවශ්‍යතාවයේ සපුරාගන්නේ කොහොමද? ඔවුන් මූල්‍ය මේ විදේශ විනිමය වෙළඳපොළට ගිහිල්ලා ජපනීසෙන් මිලදී ගැනීමක් කරනවා. කරලා තමයි අපිට දෙන්නේ. මේ එතකොට ඊට අමතරව මේ වාණිජ බැංකුව කියන්නේ මේ වාණිජ බැංකුව ගනුදෙනුකරුවන් උදෙසා කරන විදේශ විනිමය මිලදී ගැනීම සහ විකිණීම. ඒක අනිවාර්යයෙන්ම උන්ට ගනුදෙනුකරුවන් ඉන්න නිසා ඒ ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතා ඉටු කරන්න වෙනවා. දැන් ඊට අමතරව දැන් සාමාන්‍ය වාණිජ බැංකුවක් ගත්තාම වත්කම් සහ වගකීම් තියෙනවා විවිධ වූ මුදල් වර්ග වලින් නේ. එතකොට දැන් අපි අර හිතන විදියට අපි හිතනවා නම් යම්කිසි මුදල් වර්ගයකින් තියෙන වත්කමට වඩා වෙනත් මුදල් වර්ගයකින් තියෙන වත්කම හොඳ වෙයි කියලා අපිට පුළුවන් ඒ වෙනස්කම විනිමය වෙළඳපොළට ගිහිල්ලා විනිමය වෙළඳපොළෙන් අපිට අවශ්‍ය මුදල් වර්ගය ලබාගෙන මේ වත්කමේ මුදල් වර්ගය ආයෝජන මුදල් වර්ගය වෙනස් කර ගැනීමේ හැකියාව තියෙනවා. එතකොට තව සහභාගී වන්නන් තමයි මේ විනිමය වෙළඳපොළට විදේශ විනිමය වෙළඳපොළට විදේශ විනිමය තරවකරුවන්. එතකොට මේ විදේශ විනිමය තරවකරුවන් කරන්නේ මොකද්ද? බැංකු රාශියකින් ගැනුම් සහ විකිණුම් මිල රැස් කරගෙන ඒවා ලබා දෙනවා ඒ බැංකු වලට සහ විනිමය ගනුදෙනු කරන ආයතන වලටම තමයි මේවා ලබා දෙන්නේ. ලබා දීලා කියනවා මෙන්න මේවා තමයි මිල ගණන. මේවා තමයි අද දිනේදී මිල ගණන. සාමාන්‍යයෙන් එක් මූල්‍ය මධ්‍යස්ථානක ඉන්නේ නෑ ගොඩාක් තරවකරුවෝ. ඒ කියන්නේ 100ක් 200ක් නෑ. ඒක 15ක් 20ක් ඒ වගේ ප්‍රමාණයක් තමයි ඉන්නේ. එතකොට තවත් ආයතනයක් තමයි මේ විනිමය වෙළඳපොළ සහභාගී වෙන මහා බැංකුව. එතකොට මේ ඇයි මහා බැංකුව විනිමය අනුපාතිකට යන්නේ? විනිමය වෙළඳපොළට යන්නේ මුදල් වර්ගයේ බාහිර වටිනාකම් විචලනය වීම සහ එම රටේ මුදල් පාලන අධිකාරීන්ට බලපෑම් ඇති කිරීම සඳහා තමයි ඔවුන් විනිමය වෙළඳපොළට යන්නේ. මොකද මේ 1973 වසරේ පමණ සිට ලෝක ප්‍රධාන රටවල් තමන්ගේ රටේ මුදල් වර්ගයේ උච්චාවචනය වීමට ඉඩ ඇරිලාදී කියන්නේ මේ ඕන් ඉඩ හැරියා. දැන් 73 විතර වෙනකම් මොකද්ද තිබුණේ? ඒකට කියනවා අපි ස්ථාවර විනිමය අනුපාතික ක්‍රමයක් තමයි හැමෝම පවත්වාගෙන ආවේ. ඒ කියන්නේ 1 ඩොලරයක් රුපියල් මෙච්චරයි. 1 ඩොලරයක් ජපනීසියෙන් මෙච්චරයි. 1 ඩොලරයක් ඉන්දියානු රුපියල් මෙච්චරයි. මේ 1 ඩොලරයක් ලංකාවේ රුපියල් මෙච්චරයි. 1 ඩොලරයක් ඔස්ට්‍රේලියන් ඩොලර් මෙච්චරයි. අන්න ඒ වගේ පවත්වාගෙන යෑමක් තමයි වුනේ. නමුත් 73 වසරේ සිට ඉල්ලුම සහ සැපයුම මත දැන් මේ උච්චාවචනය කියන්නේ උඩට යන්නත් පුළුවන් පල්ලෙහා එන්නත් පුළුවන්. කියන්නේ විචලනය සිදු වෙනවා. එතකොට මේ විචලනය සිදුවන්නේ ප්‍රධාන කරුණ තමයි මේ මුදල් වර්ගවල. ඒවට විවිධ හේතුන් තියෙනවා. මුදල් වර්ගයක ඉල්ලුම වැඩි වෙන්න. දැන් සැපයුම නම් යම්කිසි ප්‍රමාණයකට සැපයුම පාලනය කර ගැනීමේ මුදල් සැපයුමනේ පාලනය කර ගැනීමේ හැකියාව තියෙනවා මහා බැංකුවට. හැබැයි ඉහළ පහළ යෑම සිදුවන අනිත් සාධකය තමයි මේ මුදලට ඇති ඉල්ලුම. ඒ කියන්නේ ඩිමාන්ඩ් එක පාලනය කරන්න පුළුවන්. නමුත් අර සැපයුම පාලනය කරනවා වගේම ලේසි නෑ. මොකද මේ ඩිමාන්ඩ් එක එහෙම නැත්නම් ඉල්ලුම එන්නේ ඒ රටේ අවශ්‍යතාවය අනුව. ඉතින් දැන් එතකොට අපිට ඒක පාලනය කරන්න අවශ්‍ය නම් වෙන්නේ සමහරක් ද්‍රව්‍ය පිට රටින් ගේන එක නවත්තන්න වෙනවා. සමහරක් මේ පිට රටවල් වලට මේ විදේශ විනිමය අවශ්‍ය වෙන ඒ කරුණු අපිට වෙනවා සීමා කරන්න. එතකොට අපිට පුළුවන් වෙනවා සමහරක් විට මේ විදේශ විනිමය සඳහා තියෙන ඉල්ලුම අඩු කරන්න. ඉතින් මේ 1973 වර්ෂයේදී ප්‍රධාන රටවල් ගොඩක් තීරණය කරා අපි මේක මේ දෙනවා අපි මේක ෆ්‍රීලි ෆ්ලෝට් වෙන්නේ. එහෙම නැත්නම් මේකේ වටිනාකම ඉහළ පහළ යන්න අපි මේක පාලනය කරන්නේ නැහැ මෙතනින් එහාට. ඒක සඳහා ඒකේ ඒ මුදල් වර්ගයේ ඉල්ලුම හා සැපයීම තුළින්
ඇතිවන මිල වටිනාකම තමයි ඉදිරියට පවත්වාගෙන යන්න ඕනේ කියලා තීරණයකට ආවා රටවල් බොහෝ රටවල් ප්‍රධාන රටවල් බොහෝ ප්‍රමාණයක්. මට විනාඩියක් තොර දැන් අපි කතා කරගෙන ඉදී මහා බැංකු මේවට මේ විදේශ විනිමය වෙළඳපොළට සම්බන්ධ වෙන ආකාර දැන් ඒගොල්ලන්ට පුළුවන් මේ සමහර අවස්ථාවලදී ගම මුදල් වර්ගයේ මිලදී ගැනීම සහ විකිණීම තුලින් විනිමය අනුපාතිකය කෙනකට මේ පාලනය කරන්න. දැන් අපි ඒකට ඉස්සෙල්ලා බලමු විනිමය අනුපාතිකය කියන්නේ මොකක්ද කියලා. දැන් විනිමය අනුපාතිකය කියන්නේ එක් මුදල් වර්ගයක මිල තවත් මුදල් වර්ගයක මිල හා සම්බන්ධව ප්‍රකාශ කිරීම තමයි මේ විනිමය අනුපාතිකය කියලා කියන්නේ. එක් මුදල් වර්ගයක මිල තවත් මුදල් වර්ගයක මිල හා සම්බන්ධව ප්‍රකාශ කිරීම. දැන් ඔයගොල්ලෝ දන්නවා ඇමරිකන් ඩොලර් එකක් කියන්නේ LKR වලින් ගත්තොත් සාමාන්‍යයෙන් අපි කියමු 185ක් කියලා. ඒ කියන්නේ එක් ඇමරිකන් ඩොලරයක මිල රුපියල් නම් 185ක්. මේක තමයි විනිමය අනුපාතිකය කියලා කියන්නේ. ඒත් මේ විනිමය අනුපාතිකයක් දක්වන්න නම් හැම වෙලාවෙම මුදල් වර්ග දෙකක්. එහෙම නැත්නම් මුදල් යුගලයක් තියෙන්න ඕන. හැම වෙලාවෙම මුදල් යුගලයක් තියෙන්න ඕන. මේ මුදල් වර්ගයක මිල තවත් මුදල් වර්ග ඒ කියන්නේ විනිමය අනුපාතිකය කියන අගය දෙන්න නම්. ඒතර ඒ කියන්නේ එක් මුදල් වර්ගයක මිල තවත් මුදල් වර්ගයක මිල හා සම්බන්ධව ප්‍රකාශ කිරීමේ විනිමය අනුපාතිකය වේ. දැන් මෙතන අපි ඉස්සල්ලා කරුණ මොකක්ද අපේ බැංකු සමහර අවස්ථාවලදී තම මුදල් වර්ගයේ මිලදී ගැනීම සහ විකිණීම තුලින් විනිමය අනුපාතිකය පාලනයට මැදිහත් වේ. ඒතකොට දැන් මෙතනදී මේ මිලදී ගත්තොත් තම මුදල් වර්ගයේ මිලදී ගන්නවා කියන්නේ වෙනත් මුදල් වර්ගයක් විකුණලානේ තව මුදල් වර්ගයක් දීලා තමයි මේක මිලදී ගන්න වෙන්නේ. දැන් අපි හිතමු මේක LKR ලෙස අපි සැලකුවොත් LKR කියලා අපි හැදුවොත් මෙතන LKR මිලදී ගන්න නම් අපේ ඩොලර් විකුණන්න වෙනවා. දැන් එහෙම නැත්නම් LKR විකුණනවා නම් අපි LKR දීලා ඩොලර් ගන්න ඕන. ඒතර මේ ස්ථාවර අනුපාතයක් ඇතිවිටදී මිලදී ගැනීම සහ විකිණීම තුලින් විනිමය අනුපාතිකය පාලනය කිරීම මුදල් පාලන අධිකාරීන්ගේ වගකීමක් කියලා කියනවා. ඒ ඇයි එම් කියන්නේ දැන් අපි හිතමු යම් කිසි හොඳ අපි දැන් අපි හිතමු 185ක් ඇමරිකන් ඩොලර් එකකට රුපියල් 185ක් තමයි අපේ විනිමය අනුපාතිකය දැනටනේ. එතකොට අපි හිතමු යම් කිසි හේතුවක් නිසා හෝ එහෙම නැත්නම් යම් කිසි කෙටිකාලීන ලොකු විචලනයක් ඇති වුණොත් මේ විනිමය අනුපාතිකය ඒක විනිමය අනුපාතිකයට ලොකු විචලනයකට මුහුණ දෙන්න වුණොත් ඒක සාමාන්‍යයෙන් අපේ මේ මූල්‍ය වෙළඳපොළ එහෙම නැත්නම් මේ විදේශ විනිමය ගනුදෙනු කරන පුද්ගලයන්ට ඒගොල්ලන්ගේ ව්‍යාපාර වලට අහිතකර තත්වයක් එන්න පුළුවන්. සමහරක් වෙලාවට මේක මේ తాවකාලික ගැටලුවක් වෙන්න පුළුවන් නේ. දැන් తాවකාලික ගැටලුවක් වෙන්න පුළුවන්. දැන් අපි මොකක් හරි යම්කිසි සිද්ධියක් පදනම් කරගෙන මේක උනා වෙන්න පුළුවන්. ඒතර මොකද වෙන්නේ? මේ తాවකාලික ගැටලුව සමහරක් වෙලාවට පාලනය නොකරොත් ඒකේ ප්‍රතිඵල බලාපොරොත්තු වෙන ප්‍රමාණයට වඩා අයහපත් වෙන්න පුළුවන්. අයහපත් ප්‍රතිඵල ඇති වෙන්න පුළුවන්. ඒක නිසා තමයි මේ බැංකු මහා බැංකුව මේ විනිමය පාලනයට විදේශ විනිමය අනුපාතිකය පාලනය කිරීම සඳහා මැදිහත් වෙන්නේ. එතකොට දැන් අපි හිතමු යම්කිසි විදියකින් රුපියලේ අගය පහළ යනවා නම් ඒ කියන්නේ රුපියලේ අගය පහළ යනවා කියන්නේ
අපි මෙන්න මේ වගේ බෝඩ් එකේ ලිව්වොත් මේ ටියුට් එක ෂෙයා කරලා තියෙන්නේ මං හිතන්නේ නේද ඉන්ස්ටිටියුට් එකෙන් මම මේ කලින් මේක හැමෝටම මං හිතන්නේ ස්ටුඩන්ට්ස් වල මේක ෂෙයා කරලා තියෙන්නේ මම මේක කියන්න ඔයාලට ෂෙයා කරන්න කියලා ආදේශනේ දැන් අපි බලන්න දැන් එක US ඩොලර් එකක් සමානයි 185යි LKR නේ අපි මේක මෙන්න මේ විදිහට ලියන්නේ US ඩොලර් LKR US ඩොලර් LKR 185යි කියලා ලියනවා يعني මේක තමයි විනිමය අනුපාතය කියන්නේ විනිමය අනුපාතය කියන්නේ දැන් අපි හිතමු මේ විනිමය අනුපාතිකය එක්වර යම්කිසි හේතුවක් නිසා මේ විනිමය අනුපාතිකය එක්වරම 200 වුණා කියලා. ඒ කියන්නේ විනිමය අනුපාතිකය 200 වුණා කියන්නේ මොකද්ද මෙතන උනේ? රුපියලේ අගය පහළ යෑමකට ලක් වුණා. ඒ කියන්නේ දැන් මේ වගේ වුණොතින් අපිට එක ඇමරිකන් ඩොලර් එකක් සඳහා වැය කරන්න වෙන ප්‍රමාණය රුපියල් 200ක් වැය කරන්න වෙනවා නේ එක ඇමරිකන් ඩොලර් ප්‍රමාණයක් සඳහා රුපියල් 200ක් වැය කරන්න වෙනවා ඒ කියන්නේ විනිමය අනුපාතිකයේ ඉහළ යෑම මෙතනදී අපිට කියන්න පුළුවන් ඇමරිකන් ඩොලර් එකේ වටිනාකම වැඩි වීම රුපියලට සාපේක්ෂව එහෙම නැත්නම් රුපියලේ වටිනාකම ඇමරිකන් ඩොලරයට සාපේක්ෂව අඩුවීම තමයි මෙතන උනේ. දැන් මේ වගේ අවස්ථාවක එකපාරම වුණාම මේක වෙළඳපොළට දරාගත නොහැකි කම්පනකාරී තත්ත්වයක් වෙන්න පුළුවන්. ඒක නිසා මහා බැංකුව මැදිහත් වෙලා මේක විසඳන්න පුළුවන්. ඒ කියන්නේ මැදිහත් වෙලා විසඳන්නේ කොහොමද? අපිට කියන්න බෑ වෙළඳපොළට දැන් මේ රුපියලේ වටිනාකම. මොකද අපි දැන් මේ ලංකාවේ තියෙන්නේ අපි මේ ලංකාවේ තියෙන්නේ පාවෙන විනිමය අනුපාතිකයක්. එතකොට මේ පාවෙන විනිමය අනුපාතිකය රඳාපවතිනවා මේ ඉල්ලුම හා සැපයුම මත. මේ මුදල් වර්ගයට තියෙන ඉල්ලුම හා සැපයුම මත තමයි මේ අනුපාතිකය රඳාපවතින්නේ. ඉතින් දැන් ඒක නිසා කියන්න බෑ දැන් නෑ දැන් කොහමද 200 වුණාට 185 ගානෙම ගනුදෙනු කරන්න කියලා මහා බැංකුවට එහෙම කිවීමේ හැකියාවක් නැහැ දැනට අපේ ලංකාවේ පවතින විනිමය අනුපාතික ක්‍රමවේදය අනුව. දැන් ස්ථාවර විනිමය අනුපාතික ක්‍රමවේදයක් තිබුණා නම් මහා බැංකුවට හැකියාව තියෙනවා මේ විනිමය අනුපාතිකය තීරණය කරන්න. නමුත් දැන් මොකද වෙන්නේ? දැන් මේක ඉල්ලුම හා සැපයුම මත තමයි රඳාපවතින්නේ. සාමාන්‍යයක් වෙලාවට මේ 200ට වැඩි වීම මේ తాවකාලික හේතුවක් නිසා වෙන්න පුළුවන්. ඒක తాවකාලික හේතුවක් නිසා මෙසේ වුණොත් මේක සමහරක් වෙලාවට පාලනය නොකරුවොත් මේක මොකද වෙන්නේ? අර මම කලින් සඳහන් කරා වගේ වෙළඳපොළ තුල ගනුදෙනු කරුවන්ට අහිතකර තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. ගනුදෙනු කරුවන්ට අහිතකර තත්ත්වයක් එහෙම නැත්නම් යහපත් තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. ඒක නිසා මහා බැංකුව කරන්න ඕනේ මොකද්ද? දැන් ඕන්ට සිදු වෙනවා ඕන් සතු ඇමරිකන් ඩොලර් මේ වෙළඳපොළට මුදා හරින්න. ඒ කියන්නේ අපි වෙළඳපොළේ ඇමරිකන් ඩොලර් විකුණලා LKR මිලදී ගන්නවා. ඒතකොට LKR වල ඩිමාන්ඩ් එක එහෙම නැත්නම් ඉල්ලුම වැඩි වෙන අතර ඇමරිකන් ඩොලර් වල සැපයුම වැඩි වෙනවා. එතකොට මොකද වෙන්නේ? ඇමරිකන් ඩොලර් එකේ වටිනාකම අඩු වෙනවා. ආයි අඩු වෙනවා. එතකොට මේක සම්කිසි විදියකට පාලනය කරලා අපි නැවත යථා තත්ත්වයටම ගේනවා.
එතකොට මෙහෙම වුණාම මෙහෙම යථා තත්ත්වයට ගෙනාවහම මේක කෙටි කාලයක් ඇතුළතද වෙළඳපොළ ක්‍රියාත්මක වන්නා වූ ඉල්ලුම සැපයුම කියන බලවේග තුලින් මේක නැවතත් ස්ථාවර මට්ටමකට එන්න පුළුවන්. නමුත් අපි මේක අත්හැරලා දාලා නිකන් හිටියොත් මොකද වෙන්නේ? එතකොට අහිතකර ප්‍රතිඵල එන්න පුළුවන්. මේකෙම අපි අනිත් පැත්ත ගත්තොත් දැන් මේ අනුපාතිකය අපි හිතමු 160 විතර වුණා කියලා. මේකත් වෙළඳපොළේ සුදුසු තත්ත්වයක් නෙවෙයි. නේ? දැන් මෙතනදි වෙන්නේ මොකද්ද? මෙහෙම වුණාම ආනයනික භාණ්ඩවල මිල වැඩි වෙනවා. ඒ කියන්නේ ඇමරිකන් ඩොලර් අවශ්‍ය අයට වැඩි රුපියල් ප්‍රමාණයක් ගෙවන්න වෙනවා නේ. ඇමරිකන් ඩොලර් අවශ්‍ය අයට වැඩි රුපියල් ප්‍රමාණයක් ගෙවන්න වෙනවා. දැන් මේ විදිහට වුණොත් මොකද වෙන්නේ? එක ඇමරිකන් ඩොලර් එකක් සඳහා LKR 160ක් කියලා හිතන්නකෝ. එක ඇමරිකන් ඩොලර් එකක් සඳහා LKR 160ක්. එතකොට මෙහෙම වුණොත් අපනයනකරුවන්ට ගැටලු සහගත තත්ත්වයක් ඇති වෙනවා. ඇයි? ඔවුන් ඇමරිකන් ඩොලර් එකකට මිල කරන භාණ්ඩයක් විකිණුවාම ඔවුන්ට ඉස්සර 185ක් හම්බුණා. දැන් ඔවුන්ට ලැබෙන්නේ 160යි. එතකොට ඔවුන්ගේ දේශීය වශයෙන් කරන නිෂ්පාදන පිරිවැය මේ 160න් පියව ගන්න බැරි වෙනවා. ඔවුන්ගේ ලාභය අඩු වෙනවා. ඒතර ව්‍යාපාර පවත්වාගෙන යාමට නොහැකි තත්ත්වයක් පවා මේ තුලින් ඇති වෙන්න පුළුවන්. ඒ කියන්නේ විනිමය අනුපාතිකය ඉහළ ගියා කියන්නේ පහළ ගියා කියන්නේ රුපියලේ අගය ඉහළ යෑමක් නේ. ඇමරිකන් ඩොලර් එකේ වටිනාකම පහළ ගිහිල්ලා තියෙන්නේ දැන්. ඉස්සර එක ඇමරිකන් ඩොලර් එකක් සඳහා අපිට 185ක් අවශ්‍ය වෙලා තිබුණා. දැන් එක ඇමරිකන් ඩොලර් එකක් සඳහා අපිට අවශ්‍ය වෙන්නේ 160යි. ඉතින් ඇමරිකන් ඩොලර් මිලදී ගන්නන්ට මේක වාසි සහගතයි. නමුත් ඇමරිකන් ඩොලර් විකුණලා රුපියල් මිල ලබා ගන්න අයට මේක අවාසි සහගතයි. ඒ අය තමයි අර මම කලින් කියපු අපනයනකරුවෝ. අපනයනකරුවෝ තමයි ඇමරිකන් ඩොලර් දීලා රුපියල් වලට ඇමරිකන් ඩොලර් පරිවර්තනය කරගන්න. ඉතින් මේ වගේ වෙලාවකදී මොකද වෙන්නේ? මේ වගේ වෙලාවකදී මහා බැංකුව ඇවිල්ලා සෙන්ට්‍රල් බැංක් එක කියලා කියමු CBSL එක ඇවිල්ලා මේ ඇමරිකන් ඩොලර් වෙළඳ පොලෙන් මිලදී ගැනීමකට ලක් කරනවා. මේ ඇමරිකන් ඩොලර් මිලදී ගත්තාම වෙළඳ පොලෙන් ඇමරිකන් ඩොලරයට තියෙන ඉල්ලුම වැඩි වෙනවා. ඒතර ඇමරිකන් ඩොලර් එකේ වටිනාකම ටිකක් ඉහළ යනවා නේ. ඒක නැවතත් යථා තත්ත්වයට මේ තත්ත්වයට හෝ මේ ආසන්නයට එන්න පුළුවන්. මේ ආසන්නයට එන්න පුළුවන්. ඉතින් මේක තමයි මහා බැංකු මේ මැදිහත් වෙනවා කියලා වෙළඳ පොලේ ගනුදෙනු වලට මැදිහත් වෙනවා. මේ විනිමය අනුපාතිකය පවත්වාගෙන යන්න කියලා කියන කරුණ තමයි මේ පැහැදිලි කරන්නේ. අපි විනිමය අනුපාතිකය කියන්නේ මොකක්ද කියන එක කලින් කතා කරා. මුදල් වර්ගයක මිල තවත් මුදල් වර්ගයේ මිල හා සම්බන්ධ ප්‍රකාශ කිරීම විනිමය අනුපාතිකය නම් වේ. හරි. විනිමය වෙළඳපොළ ගනුදෙනු යනු මුදල් වර්ග විකිණීම සහ මිලදී ගැනීම වේ. මෙහිදී මුදල් වර්ග යුගලයන් ලෙස වෙළඳාම සිදුවේ. මම කිව්වා ඔයගලන්ට මුදල් යුගලයක් තිබ්බේ නැත්නම් මේ වෙළඳාමක් වෙන්න විදියක් නැහැ නේ. මුදල් යුගලයක් නැත්නම් වෙළඳාමක් සිදු වෙන්න විදියක් නැහැ. ඒතර අපිට දකින්න ලැබෙනවා වෙළඳ පොලේ ප්‍රධාන යුගලයන් කීපයක් අපි මෙතන සඳහන් කරලා තියෙනවා. මම යූරෝ සහ US ඩොලර්ස්, ස්ටර්ලිං පවුන්ඩ්, එහෙම නැත්නම් බ්‍රිතාන්‍ය පවුන්ඩ් සහ GBP සහ ඇමරිකන් ඩොලර්, ඇමරිකන් ඩොලර් සහ ජපනීස් යෙන් JPY, ඇමරිකන් ඩොලර් සහ CHF කියන්නේ ස්විස් ෆ්‍රැන්ක්ස්, CHF, ඔස්ට්‍රේලියන් ඩොලර් සහ US ඩොලර්ස්, නිව්සීලන්ඩ් ඩොලර් සහ US ඩොලර්ස්.
දැන් ඔයගොල්ලන්ට මෙතනදිත් පේනවා මම මේක පසුව තව විස්තර කරනවා. හැබැයි මෙතනදිම අපිට ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මෙන්න මේ සමහරක් මේ මුදල් වර්ගවල සමහරක් මුදල් වර්ග. ඒ කියන්නේ මේ අපි ලියලා තියෙන විදිය වෙනස්. දැන් මේක බලන්න ඇමරිකන් ඩොලර් එක තියෙන්නේ පිටිපස්සේ. මේ දෙකෙත් එහෙමයි. ඇමරිකන් ඩොලර් එක තියෙන්නේ අර යූරෝ සහ US ඩොලර්. GBP සහ US ඩොලර්ස්. ඒ කියන්නේ මුලින් ලියලා තියෙන වෙනත් මුදල් වර්ගයක්. මේ දෙකේ විතරක් ඇමරිකන් ඩොලර් කියන එක කලින් ලියලා තියෙනවා. ඉස්සෙල්ලා ලියලා තියෙනවා පසුව තියෙන මුදල් වර්ගයට විදියට තමයි JPY/CHF ලියලා තියෙන්නේ. ඉතින් දැන් අපි ගත්තොත් අපි වෙනවා තවත් ප්‍රධාන කරුණකට පදනම් මුදල් වර්ගය සහ ප්‍රති මුදල් වර්ගය කියන එකට. දැන් මෙතන අපි ගත්තොත් පදනම් මුදල් වර්ගය ඇමරිකන් ඩොලර්. ඔයගොල්ලන්ට පේනවා ඇති ඇමරිකන් ඩොලර් තමයි පදනම් මුදල් වර්ගය. ප්‍රති මුදල් වර්ගය ජපනීසෙන් සහ ස්විස් ෆ්‍රැන්ක් CHF. දැන් මේ අවස්ථා දෙකේ හතරේදී මේ ඔස්ට්‍රේලියන් ඩොලර් US ඩොලර් ඔස්ට්‍රේලියන් ඩොලර් නිව්සීලන්ඩ් ඩොලර් යූරෝ GBP කියන අවස්ථා හතරේදී පදනම් මුදල් වර්ගය වන්නේ ඇමරිකන් ඩොලරය නෙවෙයි. ඉතින් සාමාන්‍යයෙන් පදනම් මුදල් වර්ගය ඇමරිකන් ඩොලරය ලෙස අපි භාවිතා කරත් මේ මුදල් වර්ග හතරේ පමණක් ඒක එසේ වන්නේ නැහැ. එතකොට ඒ අවස්ථාවේදී ඇමරිකන් ඩොලරයේ ප්‍රති මුදල් වර්ගය ලෙස තමයි අපි හඳුන්වන්නේ. යූරෝ ඇමරිකන් ඩොලර් මුදල් යුගලයේ පදනම් මුදල් වර්ගය යූරෝ වන අතර ප්‍රති මුදල් වර්ගය වන්නේ US ඩොලරය. සාමාන්‍යයෙන් පදනම් මුදල් වර්ගය ලෙස US ඩොලර් භාවිතා කරන අතර අවස්ථා කිහිපයකදී ඒ එසේ නොවනු ඇත. මොනවාද අවස්ථා? ඒ අවස්ථා ස්ටර්ලිං පවුම යූරෝ ඔස්ට්‍රේලියන් ඩොලර් නිව්සීලන්ඩ් ඩොලර් යන මුදල් වර්ග සම්බන්ධයෙන් ඇමරිකන් ඩොලරය සම්බන්ධ වන අවස්ථාවේදී පදනම් මුදල් වර්ගය වන්නේ ඇමරිකන් ඩොලරය නෙවෙයි අනිත් මුදල් වර්ගය. එතකොට පදනම් මුදල් වර්ගය සහ ප්‍රති මුදල් වර්ගය ලෙස අපි හඳුනා ගන්න ඕන. එතකොට දැන් අපි ගත්තොත් ඇමරිකන් ඩොලර් LKR US ඩොලර් LKR කිව්වොත් පදනම් මුදල් වර්ගය ඇමරිකන් ඩොලර් LKR කියන්නේ ප්‍රති මුදල් වර්ගය. ප්‍රති මුදල් වර්ගය. එහෙම නැත්නම් අපි මේකට කියනවා බේස් කරන්සි සහ කවුන්ටර් කරන්සි. බේස් කරන්සි සහ කවුන්ටර් කරන්සි. ඔයාලට බෝඩ් එක පේනවද? බේස් කරන්සි සහ කවුන්ටර් කරන්සි. base currency සහ counter currency. අපි මේක කියන්නේ පදනම් මුදල් වර්ගය. මේක කියන්නේ පදනම් මුදල් වර්ගය. පදනම් මේක ප්‍රති සාමාන්‍යයෙන් අපි මුදල් යුගලයක් ලියනකොට කියන්නේ විනිමය අනුපාතිකයක් දක්වන්න මුදල් යුගලයක් අපි ලියනකොට අපි ඒකේ ලියන්නේ පදනම් මුදල් වර්ගය තමයි මුලින් ලියන්නේ. පදනම් මුදල් වර්ගය තමයි මුලින් ලියන්නේ. ප්‍රති මුදල් වර්ගය එන්නේ පසුව. ප්‍රති මුදල් වර්ගය එන්නේ පසුව. මේ තියෙන දැන් එසේ නොවන ප්‍රධාන අවස්ථා හතර අපි මෙතන දක්වලා තියෙනවා. යූරෝ, නිව්සීලන්ඩ් ඩොලර්, GBP සහ ඔස්ට්‍රේලියන් ඩොලර්. දැන් මෙතන මම විනිමය අනුපාතික කීපයකුත් දක්වලා තියෙනවා. ඒතර මේකෙන් අදහස් වෙන්නේ මොකද්ද? මේකෙන් අදහස් වෙන්නේ 1 යූරෝ එකක්. 1 යූරෝ එකක වටිනාකම ඇමරිකන් ඩොලර් වලින් නම් 1 නිව්සීලන්ඩ් ඩොලර් එකක වටිනාකම US ඩොලර් වලින් නම් 1 GBP එකක වටිනාකම US ඩොලර් වලින් නම් කියන්නේ ඇමරිකන් ඩොලර් වලින් නම් සහ ඔස්ට්‍රේලියන් ඩොලර් එක වටිනාකම ඇමරිකන් ඩොලර් වලින් නම්. ඒතර යූරෝ එකක් මේ මෙතන දීලා තියෙන මේ උදාහරණයේදී 1 යූරෝ එකක් ඇමරිකන් ඩොලර් 1.12ක් වෙනවා. 1 නිව්සීලන්ඩ් ඩොලර් එකක් US ඩොලර්ස් 0.69ක් වෙනවා. ස්ටර්ලිං පවුමක් ඇමරිකන් ඩොලර් කියන්නේ 1 ස්ටර්ලිං පවුමක් ඇමරිකන් ඩොලර් 1.3ක් වෙනවා. කියන්නේ 1 ඇමරිකන් ඩොලර් 1.3ක් අවශ්‍ය වෙනවා ස්ටර්ලිං පවුමක් මිලදී ගැනීමට හෝ ස්ටර්ලිං පවුමක් විකිණුවොත් අපිට ඇමරිකන් ඩොලර් 1.3ක් ලැබෙනවා. ඔස්ට්‍රේලියන් ඩොලර් එකක් US ඩොලර්ස් වලින් ගත්තොත් US ඩොලර් 0.75. ඒ කියන්නේ 1
0.75 එක ඕස්ට්‍රේලියන් ඩොලර් එක විකුණුවොත් ඇමරිකන් ඩොලර් 0.5ක් තමයි මේ උදාහරණයේ විදිහට හම්බ වෙන්නේ. මොකද දන්නව විනිමය අනුපාතිකය කියන එක ස්ථාවරව තියෙන්නේ විනිමය අනුපාතිකය වෙනස් වෙන නිසා මේ මම ගත්ත අවස්ථාවට වඩා දැන් වෙනස් වෙන්න පුළුවන්. මම හිතනවා මේ ඔයගොල්ලන්ට පැහැදිලි කියලා. පැහැදිලි නම් මම කැමතියි ඔයගොල්ලෝ මේ කියන වෙලාවේදීම මේක මට කියනවා නම් අපැහැදිලි කියලා. ඒතර මට පුළුවන් වෙනවා ඔයගොල්ලන්ට මේ මට පුළුවන් වෙනවා ඔයගොල්ලන්ට මේ නැවතත් පැහැදිලි කිරීම කරන්න. හරි? මයික් එක ඔන් කරලා කතා කරලා කියන්න මේක තේරෙන්නේ නැහැ කියලා. තේරෙන්නේ නැත්නම් තේරෙනවා නම් ඉතින් ගැටලුවක් නැහැ. දැන් අපිට මේ ඊළඟට අපිට දැනගන්න ඕන අපි ප්‍රධාන කාරණු දෙකක් තියෙනවා. එකක් තමයි විදේශ විනිමය කතනය. ඒ කියන්නේ අපි විදේශ විනිමය කතන කියන්නේ කොහොමද මේ අපි අඳුනාගන්නේ විනිමය අනුපාතිකයක්. එහෙම නැත්නම් විදේශ විනිමය මුදල් යුගලයක් සඳහා යම්කිසි අගයක් දුන්නාම අපි ඒකට කියන විනිමය අනුපාතිකය කියලා. ඒක අපි අඳුනාගන්නේ කොහොමද මොන විදියේද මේක අපි යම්කිසි ගනුදෙනුවක් සඳහා යොදාගන්නේ. ඒක හඳුනා ගැනීම වැදගත්. මොකද අපි වැරදිට මේක හඳුනා ගත්තොත් අපිට පාඩු වෙන්න පුළුවන් ගනුදෙනුවේ. දැන් මෙතනදී අපි කියනවා ඍජු කතන සහ වක්‍ර කතන. මේ කියන්නේ මේ ආකාර දෙකටම විනිමය වෙළඳපොලේ අපිට පුළුවන් කතන ලබා ගන්න. ඒ කතන කියන්නේ මොකද්ද? කෝට් එකක්. ඒ කියන්නේ යම්කිසි කෙනෙක් අපිට කියනවා මෙන්න මේක තමයි විනිමය අනුපාතිකය. ඔයාලට ගනුදෙනු කරන්න අවශ්‍ය නම් ඔයා මේ විනිමය අනුපාතිකයට තමයි කරන්න වෙන්නේ. දැන් මෙතන පල්ලෙහා මම දීලා තියෙනවා මේ ස්ලයිඩ් එකේ පල්ලෙහා බලන්න. GBP එකක් US ඩොලර් 1.3යි කියලා. ඒ කියන්නේ කෙනෙක් කියනවා ඔයාලට GBP දැන් අපි ඉදිරියට කරනවා දෙපැති කතන කියලාත් මේ ගැනුම් සහ විකුණුම් අනුපාතික. නමුත් දැනට අපි එක අනුපාතිකයක් තමයි සලකන්නේ. ඒතර ඒ අනුපාතිකයේ සම්බන්ධයෙන් තමයි මම මේ උදාහරණ ඔයගොල්ලන්ට දෙන්නේ. දැන් කෙනෙක් කියනවා ඔයාලට අවශ්‍ය නම් ඇමරිකන් ඩොලර් ඔයාලට අවශ්‍ය නම් බ්‍රිතාන්‍ය පවුමක් මිලදී ගන්න. ඒ බ්‍රිතාන්‍ය පවුම සඳහා ඇමරිකන් ඩොලර් 1.3ක් ඔයා ගෙවන්න ඕන. ඒක විදියක්. අනිත් එක කෙනෙක් කියනවා ඔයා ළඟ තියෙන බ්‍රිතාන්‍ය පවුම අපි මිලදී ගන්නම් ඇමරිකන් ඩොලර් 1.3කට. මේක තමයි කතනයක් කියලා කියන්නේ. ඒ කියන්නේ මේක කෝට් එකක් දෙනවා. කියන්නේ මේක බැංකුව වෙන්න පුළුවන් මිල සාදාන්නා කියන කෙනා තමයි මේක දෙන්නේ. ඒතර අර මිල ගන්නා කියන කෙනාට ඒ Taman කැමති නම් විතරක් මේක ලබා ගන්න පුළුවන්. ඉතින් දැන් මෙතනදී අපිට වර්ග දෙකක් හමු වෙනවා. ඒ වර්ග දෙක තමයි විදේශ මුදලේ එක් ඒකකයක් සමාන වන්නා වූ දේශීය මුදලේ ඒකක ගණන. ඒ විදේශ මුදල අපි බේස් කරන්සි ලෙස හඳුන්වනවා මේ අවස්ථාවේදී. එතකොට මම මෙතන කියනවා විදේශ මුදලෙහි එක් ඒකකයක් සමාන වන්නා වූ දේශීය මුදලේ ඒකක ගණන. දැන් මේකට උදාහරණයක් ලෙස අපිට ගන්න පුළුවන් හොඳම උදාහරණය තමයි ඇමරිකන් ඩොලර් LKR, US ඩොලර් LKR. විදේශ මුදලේ එක් ඒකකයන් ඇමරිකන් ඩොලර් එක් ඒකකයක් සඳහා සමාන වන්නා වූ දේශීය මුදල් LKR ප්‍රමාණය කොපමණද? 185යි. එතකොට US ඩොලර් LKR කියන එක ඍජු කතනයක්. එතකොට අපි කියනවා මේ එතකොට ඒකේ බේස් කරන්සි එක මොකක්ද? එහෙම නැත්නම් ඒකේ පදනම් මුදල් වර්ගය ඇමරිකන් ඩොලර්. පදනම් මුදල් වර්ගය ඇමරිකන් ඩොලර්. ඒ වගේම ප්‍රතිමුදල් වර්ගය වෙන්නේ LKR. එතකොට මේක අපි ඍජු කතනයක් ලෙස සලකනවා. එතකොට මේකම අපිට ලියන්න පුළුවන්. අනිත් වෙනස් විදියකට අපි හිතමු මේකම අපි ලියුවොත් දේශීය මුදලේ එක් ඒකකයක් විදේශීය මුදල් වලින්. එතකොට ඒ කියන්නේ LKR එකක් ඇමරිකන් ඩොලර් කීයක්ද කියලා ඇහුවොත් මේකේ බේස් කරන්සි එක වෙන්නේ එතකොට LKR නේ. එතකොට අපි ඇමරිකන් ඩොලර් කොපමණ ප්‍රමාණයක්ද 1 රුපියලකට කියලා අහනවා. එතකොට මේක වක්‍ර කතනයක් ලෙස හඳුන්වනවා. වක්‍ර කතනයක්. එතකොට මම මෙතන දීලා තියෙනවා දේශීය මුදලේ වක්‍ර කතන යටතේ බලන්න. දේශීය මුදලේ එක් ඒකකයක් විකිණීමට හෝ මිලදී ගැනීමට අදාළ වන්නා වූ. දැන් ඉස්සල එකත් ඒ වගේ තමයි. නමුත් මේකේ වැඩිපුර එකතු කරලා තිනවා මිලදී ගැනීමට හෝ විකිණීමට හෝ මිලදී ගැනීමට අදාළ වන්නා වූ විදේශීය මුදලේ
ඒකක ගණන ලෙස විනිමය අනුපාතිකය දක්වන විට ඒ වක්‍ර කතනයක් ලෙස හැඳින්වේ. ඉතින් සාමාන්‍යයෙන් වෙළඳ පොලේ මේ කතන දක්වන මුදල් යුගල සම්බන්ධයෙන් යම්කිසි විදියක මේ එක ක්‍රමයක් තියෙනවා. ඒ කියන්නේ සමහරක් අනුපාතික අපිට ඕනම මුදල් යුගලයක් සඳහා ඍජු කතන සහ වක්‍ර කතන ගන්න පුළුවන්. නමුත් සමහර ඒ වාගේ වක්‍ර කතනයක් හෝ ඍජු කතනයක් ගත්තාම ගණනය කිරීම අපහසු වෙනවා. දැන් අපි උදාහරණයක් ලෙස ගත්තොත් LKR වල අගය දැන් අපි හිතමු ඇමරිකන් ඩොලර් LKR අපි කිව්වා ඇමරිකන් ඩොලර් LKR දැන් මේ කිව්ට් එක ෂෙයා කරන්න ඕන එක්කනට මම ක්ලාස් එක ඉවර වෙන ගමන් ෂෙයා කරන්නම්. ඒතර ඔයා එක්සිට් වෙන්න නැතුව ඉන්න. මේ දැන් පිළියමු මේ වගේ ඇමරිකන් ඩොලර් LKR බෝඩ් එකේ පේනව නේද? ඇමරිකන් ඩොලර් LKR 185යි නේ 185යි. ඒ කියන්නේ එක ඇමරිකන් ඩොලර් එකක් LKR 185යි නේ. මේක ඍජු කතනයක්. සාමාන්‍යයෙන් අපි ඇමරිකන් ඩොලර් LKR සම්බන්ධයෙන් ඉදිරිපත් කරන්නේ ඍජු කතනයක් තමයි. සාමාන්‍ය ක්‍රමය ඒකයි. නමුත් මේක වක්‍ර කතනයක් ලෙස ඉදිරිපත් කරොත් LKR දේශීය මුදල එක් ඒකකයක් විදේශීය මුදල් වලින් අපි ඉදිරිපත් කරනකොට කොහොමද උත්තරේ වෙන්නේ? එකක් US ඩොලර් කොපමණ ප්‍රමාණයක්? මේකෙදි වෙන්නේ එක බෙදීම 185. මේක තමයි උත්තරේ. කියන්නේ එක බෙදීම 185 කියන අගය තා කුඩා අගයක් නේ. තා කුඩා අගයක් නිසා ගණනය කිරීමේ අපහසුතාවයක් ඇති වෙනවා. අපි මේ මුදල් යුගලය සඳහා ඇමරිකන් ඩොලර් LKR සඳහා වක්‍ර කතන භාවිතා කරොත් ඉතින් ඒකත් එක හේතුවක් වෙන්න පුළුවන්. ලෝකේ මේ වගේ මුදල් වර්ග සමහරක් මුදල් වර්ග ඍජු කතන ලෙස දෙන්න. නමුත් සාමාන්‍යයෙන් ඇමරිකන් ඩොලර් එක පදනම් මුදල් වර්ගය ලෙස සලකලා තමයි කතන ඉදිරිපත් කරන්නේ. අර මම කලින් ඔයගලන්ට මේ පෙන්නපු මුදල් වර්ග හතර ඇරෙන්න. මේ මුදල් වර්ග හතර තමයි ස්ටර්ලින් පවුම, යූරෝ, නිව්සීලන්ත ඩොලර් සහ ඕස්ට්‍රේලියන් ඩොලර්. මේ මුදල් වර්ග හතර තමයි ප්‍රධාන මුදල් යුගලයන්. ඒ කියන්නේ මුදල් වර්ග හතරක් වක්‍ර කතන ලෙස විනිමය අනුපාතිකයේ ඉදිරිපත් වෙනවා. එතකොට අපි ඒවා ලියන්නේ මේ විදිහටනේ. අපි ලියන්නේ ඒ මුදල් වර්ගය පදනම් මුදල් වර්ගය විදිහට ඉදිරියෙන් ලියන්නේ. පදනම් මුදල් වර්ගය ලෙස ඉදිරියෙන් තමයි අපි ලියන්නේ. එතකොට පැහැදිලි ඇති. Australian dollar, US dollar, New Zealand dollar, US dollar. මේ වාගේ ඇමරිකන් ඩොලරය ප්‍රති මුදල් වර්ගය ලෙස තමයි ඉදිරිපත් වෙන්නේ. ප්‍රති මුදල් වර්ගය ලෙස තමයි මේ ඇමරිකන් ඩොලරය මේ හැම අවස්ථාවේදීම ඉදිරිපත් වෙන ආදිතොර එක GBP එකක් සඳහා US ඩොලර් කොපමණක්ද? එක යුරෝ එකක් සඳහා US ඩොලර් කොපමණක්ද? ඕස්ට්‍රේලියන් ඩොලර් එකක් සඳහා US ඩොලර් කොපමණක්ද? නිව්සීලන්ත ඩොලර් එකක් සඳහා කොච්චර US ඩොලර් ප්‍රමාණයක්ද කියලා මේවා වක්‍ර කතන ලෙස ඉදිරිපත් වෙනවා. හරි. මෙතන මේ දීලා තියෙන උදාහරණයක් ලෙස GBP එකක් US ඩොලර් 1.3ක් එහෙම නැත්නම් බ්‍රිතාන්‍ය පවුන් එකක් ඇමරිකන් ඩොලර් වලින් තමයි මේ ඉදිරිපත් වෙන්නේ. ඒතර විදේශ විනිමය කතන වර්ග මොනවාද කියලා වගේ ප්‍රශ්නයක් ආවොත් ඔයගොල්ලන් ලියන්න පුළුවන් ඍජු කතන සහ වක්‍ර කතන කියලා මෙන්න මේ හැඳින්වීම නැත්නම් මේ ඩෙෆිනිෂන් එක ඔයගොල්ලන් ලියන්න පුළුවන්. හරි. ගෝලීය විනිමය විදේශ වෙළඳපොලේ ප්‍රමුඛත්වය ඇමරිකන් ඩොලරේ හිමි වෙන බැවින් සම්ප්‍රදානුකූලව ඇමරිකන් ඩොලරයේ පදනම් මුදල් වර්ගය
ලෙස හඳුන්වනු ලබයි. එහෙම කියන්නේ ප්‍රමුඛත්වය කියලා සමහර ගනුදෙනු ඇත්තටම ඇමරිකන් ඩොලරය මතම සිදුවන ගනුදෙනු ගෝලීය වෙළඳ පොලේ තියෙනවා. ඒ කියන්නේ විදේශ විනිමය වෙළඳ පොලත් ඒ හා සමගාමීව හැසිරෙනවා. ඒක නිසා තමයි ඇමරිකන් ඩොලරය ගොඩාක් මුදල් වර්ගවල පදනම් මුදල් වර්ගය ලෙස හඳුන්වන්නේ. නමුත් එසේ නොවන අවස්ථා ප්‍රධාන අවස්ථා 4 තමයි අර මම කලින් දැක්වූ පරිදිම මේ මෙතන පල්ලෙහායින් තියෙන්නේ. මේ හේතුවෙන් GBP යුරෝ ඔස්ට්‍රේලියන් ඩොලර් නිව්සීලන්ත ඩොලර් යන මුදල් සඳහා විනිමය අනුපාතිකය වක්‍ර කතන ලෙස ඉදිරිපත් වෙනවා. මේවා වක්‍ර කතන ලෙස තමයි ඉදිරිපත් වෙන්නේ. මේ අනුව විදේශ විනිමය අනුපාතික ඉදිරිපත් කිරීමේ ප්‍රධාන ක්‍රම දෙකක් දැකිය හැකියි. එනම් ඇමරිකන් ඩොලර් පදනම් මුදල් වර්ගය ලෙස සලකා ඉදිරිපත් කරන කතන සහ වෙනත් මුදල් වර්ගයක් පදනම් මුදල් වර්ගය ලෙස සලකා කෙරෙන කතන ලෙසය. එතකොට වෙනත් මුදල් වර්ගයක් වුණාම මොකද අපි කියන්නේ? ඒක අපි කියනවා වක්‍ර කතන කියලා. අවස්ථා 4 වක්‍ර කතන ලෙස අපි හඳුනාගත්තා. ඒකම තමයි මෙතන කියන්නේ. දැන් මෙතන තවත් දෙයක් තියෙනවා. හැම වෙලේම ඇමරිකන් ඩොලර් සම්බන්ධ වෙලාම නැතුවත් මුදල් යුගලයන් තියෙන්න පුළුවන් නේ. ඇමරිකන් ඩොලර් සම්බන්ධ නොවි වෙනත් මුදල් වර්ග යුගලයන් වෙළඳ පොලේ හුවමාරු කරගනු ලබන අතර මෙම මුදල් වර්ග අතර අනුපාතිකය හරස් අනුපාතික ක්‍රොස් රේට්ස් ලෙස හඳුන්වන්නේ. හරස් අනුපාතික ලෙස තමයි මේක හඳුන්වන්නේ. එතකොට යුරෝ GBP කියලා කිව්වොත් 1 යුරෝ එකක් සඳහා කොච්චර GBP ප්‍රමාණයක්ද කියන එක තමයි. ඒ කියන්නේ ඉස්සෙල්ලා එතනදිත් අපිට පදනම් මුදල් වර්ගය යුරෝ ලෙස සලකන්න පුළුවන්. පදනම් මුදල් වර්ගය යුරෝ ලෙස සලකනවා. ඔයගොල්ලන්ට පේනවා ඇති පදනම් මුදල් වර්ගය යුරෝ සහ GBP තමයි ප්‍රති මුදල් වර්ගය. පදනම් මුදල් වර්ගය යුරෝ සහ GBP ප්‍රති මුදල් වර්ගය. එතකොට මේක ඇමරිකන් ඩොලර් සම්බන්ධයක් නෑ. එතකොට මේක අපි කියනවා ක්‍රොස් රේට්. එහෙම නැත්නම් හරස් අනුපාතිකය ක්‍රොස් රේට් එක මේක. හරි? ඉතින් විනිමය අනුපාතිකය අපි කලිනුත් සඳහන් කරා. ඇමරිකන් ඩොලර් එකක් ශ්‍රී ලංකා රුපියල් අනුපාතිකය 152ක් කියලා කිව්වොත් එක් ඇමරිකානු ඩොලරයක වටිනාකම ශ්‍රී ලංකා රුපියල් 152ක් වෙන බවයි. මේක තමයි අපි කලිනුත් පැහැදිලි කරේ. එතකොට මෙතනදී අපිට දැන් අපි එනවා ගැනුම් එහෙම නැත්නම් ලන්සු සහ අර්පණ අනුපාතික bid and offer කියන එකටම තමයි ask rate කියලා කියන්නේ. එතකොට අපි bid and offer rates එහෙම නැත්නම් මේවා ඇත්තටම දෙපැති කතන. ඒ කියන්නේ මේවාට තියෙනවා අනුපාතිකය දෙකක් ලෙස. ඒ කියන්නේ අනුපාතික දෙකක්. bid අනුපාතිකය එහෙම නැත්නම් ලන්සු අනුපාතිකය සහ අර්පණ අනුපාතිකය. bid and offer. ඒ කියන්නේ දැන් මේ බැංකුව හෝ අනුපාතික ඉදිරිපත් කරන්නානේ මේවා දෙන්නේ. එතකොට එයාගේ කෝණයෙන් අපි බැලුවාම 152 ලන්සු අනුපාතිකය 152.50 අර්පණ අනුපාතිකය ලෙස හඳුනා ගන්න පුළුවන්. එතකොට මේ දෙක අතර වෙනසක් තියෙනවා. දැන් අපි ඉස්සර මෙච්චර වෙලා කතා කරේ තනි අගයක් තියෙන අනුපාතික. මේවා අපි කිව්වේ විනිමය අනුපාතික ලෙස අපි පාවිච්චි කරේ ඒක මෙච්චර වෙලා. දැන් ඕගොල්ලන්ට පේනවා ඇති අනුපාතික දෙකක් තියෙනවා 152 152.50. මේවාට අපි කියනවා දෙපැති කතන. අරක තනි කතනයක්. මේවා දෙපැති කතන. එකක් තියෙන අවස්ථාවේදී අපි කියනවා තනි කතන. මේක දෙපැති කතන. ඒ කියන්නේ bid අනුපාතිකයකුත් තියෙනවා, offer අනුපාතිකයකුත් තියෙනවා. ලන්සු සහ අර්පණ. ඒතර ඔයගොල්ලන්ට ගැනුම් සහ විකිණුම් කියලාත් අපිට හඳුනා ගන්න හැකියාව තියෙනවා මේක. ගැනුම් සහ විකිණුම්. ඒතර මෙතනදී ගැනුම් අනුපාතිකය කියලා කිව්වොත් අපි මේ ඇමරිකන් ඩොලර් LKR අනුපාත දෙක දෙස බලන්න 152යි 152.50යි කියලා කියනවා. දැන් මේ 152යි කියලා කියන්නේ කවුද? මේක දැන් ඉදිරිපත් කරන කෙනාගේ පැත්තෙන් අපි බලන්න ඕන. දැන් අපි හිතමු බැංකුවක් මේක දෙනවා තමන්ගේ ගනුදෙනු කරුවෙකුට. මේක දෙනවා අපි බැංකුවකට ගියාම අපිට මේක ලැබෙනවා. ඕන් කියනවා මෙන්න මේවා තමයි අපේ ඇමරිකන් ඩොලර්. එහෙම නැත්නම් ඔයාලා බැංකුවකට ගියාම මෙතන අර ඩිස්ප්ලේ එකක් දාලා තියෙනවනේ. නේද? ඉලෙක්ට්‍රොනික ඩිස්ප්ලේ එකක් තියෙනවා. ඒකේ සමහර මුදල් වර්ගවල වටිනාකම් යනවානේ. ඒ කියන්නේ GBP, LKR, US dollar LKR ඒ වගේ LKR සම්බන්ධව ගොඩක් ගනුදෙනු වෙන මුදල් වර්ග වල අනුපාතික අර ප්‍රදර්ශනය කරනවා. එහෙම නැත්නම් අර ඉලෙක්ට්‍රොනික ස්ක්‍රීන් එක දානවා.
ඒතර ඒකේ මේම 152යි 152යි 50යි කියලා තිබුණොත් අපි තේරුම් ගත යුත්තේ මොකක්ද? මේක තමයි බැංකුව අපිට දීලා තියෙන අනුපාතික. හරි ලාංඡු සහ අර්පණ අනුපාතිකය. නමුත් මේකේ තේරුම මොකක්ද? 152යි 152යි 50යි. ඒතර මේකේ තේරුම තමයි බැංකුව ඩොලරයක්. ඒ කියන්නේ මේක දැන් අපි බලන්න ඕනේ හැමතිස්සෙම පදනම් මුදල් වර්ගයේ පැත්තෙන්. ඒතර බැංකුව 1 ඩොලරයක් මිලදී ගන්නේ රුපියල් 152කට. ඒ කියන්නේ අපිට තිබුණොත් අපිට ඩොලරයක් අපි ළඟ තිබුණොත් අපි ඒක අරන් ගිහලා බැංකුවට කිව්වොත් මේක මම ඔයගලට විකුණනවා. මට මේක අරගෙන රුපියල් දෙන්න කියලා. ඕන් අපිට දෙන්නේ රුපියල් 152යි. ඕන් අපිට දෙන්නේ රුපියල් 152යි. ඒ කියන්නේ ඕන්ගේ ගැනුම් අනුපාතිකය තමයි මේ 152 බිඩ් රේට් එක. ඒ කියන්නේ ඇමරිකන් ඩොලර් ඕන් 152 ගානේ තමයි ගන්නෙ. දැන් මම ගිහිල්ලා බැංකුවට කියනවා දැන් මේ අනුපාතිකය තියෙනවා. මම ගිහිල්ලා කියනවා මට ඇමරිකන් ඩොලර් ප්‍රමාණයක් අවශ්‍යයි. මොකද අවශ්‍යතාවය මම කලින් කියපු ඒ මොකක් හරි අවශ්‍යතාවයක් අපිට පිටරට යන්න අවශ්‍ය වෙලා තියෙනවා කියලා. ඒතර පිටරට යන්න අවශ්‍ය වෙලා තියෙනවා නම් 152යි 50 ගානේ තමයි එයා අපිට ඇමරිකන් ඩොලර් එකක් දෙන්නේ. ඒතර 152කට එයා ගත්ත ඇමරිකන් ඩොලර් එක අපිට 152යි 50ට විකුණලා 750ක ලාභයක් ලබා ගන්නවා බැංකුව. 750ක ලාභයක් ලබා ගන්නවා බැංකුව. මේක අපි කතා කරපු දෙයක්මයි. මින් අදහස් වන්නේ බැංකුව ඇමරිකානු ඩොලරයක් මිලදී ගනු ලබන්නේ 152කට වන අතර විකුණනු ලබන්නේ 152යි 50කට වන බවයි. මේ දෙපැති කතනය එහෙම නැත්නම් two way code ලෙස හඳින්වේ. two way code ලෙස හඳින්වේ. දැන් සාමාන්‍යයෙන් මේ කතන ඉදිරිපත් කිරීමේදී දශම ස්ථාන 4ක් සඳහා තමයි ඉදිරිපත් කරන්නේ. දශම ස්ථාන 4ක් සඳහා ඉදිරිපත් කරනවා. හැබැයි සමහර ඒවා සඳහා දශම ස්ථාන 2ක් භාවිතා කරනවා. මොකද අර 4 වෙනි දශම ස්ථානීය ඉතාමත්ම අඩු අගයක් ගන්නා නිසා. 4 වෙනි දශම ස්ථානීය ඉතා අඩු අගයක් ගන්නා නිසා සමහර අවස්ථාවල දශම ස්ථාන 2කටත් පාවිච්චි කරනවා. මේ මම දක්වලා තියෙන්නේ මේ එක එක ඒ කියන්නේ මේ අපිට විනිමය අනුපාතික සපයන්නන්ගෙන් ගත්ත මේ දත්තයන් කීපයක් ඔයගොල්ලන්ට තේරුම් ගැනීම සඳහා දැන් ඔයාලට පේනවා ඇති මෙන්න මෙතන මේක අමමාරන් තියෙන රොයිටර්ස් කියන ආයතනයේ දත්තයන්. ඒ කියන්නේ යම්කිසි අවස්ථාවකදී මේ වෙළඳ පොළ තත්වයක්. ඒ කියන්නේ ඔයගොල්ලන්ට මෙතනත් පේනවා ඇති මේ යූරෝ US ඩොලර් GBP US ඩොලර් කියලා තියෙනවා. ඒ කියන්නේ මේවා මොනවාද වක්‍ර කතන 1 යුරෝ එකක් US ඩොලර් කොපමණද? අපි මේක තේරුම් ගත්තේ නැත්නම් අපි හිතුවදින් 1 US ඩොලර් එකක් 1 යුරෝ ප්‍රමාණයක් කියලා මේ ආර්ථිකය සම්පූර්ණ වෙනස් වෙනවා. ඒතකොට දැන් අපිට මෙහෙම දීලා නැති වුණත් අපි යුරෝ US ඩොලර් GBP US ඩොලර් කියලා දීලා නැති වුණත් ඒගොල්ලෝ අපිට දුන්නොත් යුරෝ GBP ඒ විදිහට විතරක් දීලා කතන දුන්නොත් අපි දැනගන්න ඕනේ. කියන්නේ දැන් අපි හිතමු උදාහරණයක් ලෙස මෙන්න මේ වගේ දුන්නොත් දැන් අපි හිතමු යුරෝ GBP US ඩොලර් එකට සාපේක්ෂව තමයි දෙන්නේ JPY LKR මේවා දෙනවා මෙන්න මේ විදිහට අපිට මේ 110යි 185යි කීයද බලන එකක් පිටමු 1.3යි 1.2යි වගේ කියලා හිතන්නකො. ඒතර දැන් මෙහෙම දුන්නොත් මොකද්ද මේකෙන් අදහස් වෙන්නේ? 1 යුරෝ එකක් කොච්චර US ඩොලර්ද? නේ? අපිට තව දෙන්න පුළුවන් අපි හිතමු ඔස්ට්‍රේලියන් ඩොලර්ස්. දුවයි 69යි කියලා. හරි? එතකොට 1 ඔස්ට්‍රේලියන් ඩොලර් එකක් US ඩොලර් කොච්චරද? 1 යුරෝ එකක් US ඩොලර් 1 GBP එකක් US ඩොලර් කොච්චරද? දැන් මෙතන මොකක්ද? 1 ජපනීස් යෙන් එකක්ද නෑ? 1 ජපනීස් යෙන් එකක් නෙවෙයි. මේ කියන්නේ 1 US ඩොලර් එකක් JPY 110යි කියන එක. 1 US ඩොලර් එකක්
LKR 185යි කියන එක තමයි මෙතන වෙන්නේ. එතකොට මෙතනදී මේවා ඍජු කතන නිසා අපි ඒවා අඳුන ගන්න ඕන. මේ වගේ තමයි මේ බෝඩ් එකක දුන්නොත් මේ වක්‍ර කතන ඍජු කතන අඳුනාගෙන තමයි අපිට මේ කතනේ තේරුම් ගන්න අවශ්‍ය. එහෙම නැති වුණොත් අපිට වැරදෙනවා. ඒ කියන්නේ අපිට දැන් ඇත්තම ගනුදෙනු කරුවෙක් නම් පාඩුවක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ගාණක් හදනකොට නම් වැරදි උත්තරයක් එන්න පුළුවන්. එතකොට මේ ලාන්සු පැතිරීම කියලා කියන්නේ අපි දැක්ක අර ආස්සා බිඩ් රේට් දෙක අතර තියෙන යම්කිසි වෙනසක්. ඉස්සෙල්ලා උදාහරණයෙම LKR 152 152යි 50 කියලා තමයි දුන්නේ. ඒතර පැතිරීම මොකද්ද? 0.5යි. 0.5යි. ඒතර පැතිරීම ප්‍රතිශතයක් ලෙස අපි ඉදිරිපත් කරොත් අපි ගන්නේ මේ 152යි 50ට 0.5ක් ලෙස. එතකොට 0.32යි 100.32යි මේකේ පැතිරීම. ඒ කියන්නේ මේකේ පැතිරීම 0.32යි. එහෙම නැත්නම් පැතිරීම සාමාන්‍ය වෙන මේ විදිහට තමයි අහන්නේ. පැතිරීම කොපමණද කියලා ඇහුවොත් 7.50යි. ඒ කියන්නේ 7.50ක් තමයි පැතිරීම. මේ පැතිරීම තමයි අර කතනේ ඉදිරිපත් කරන කෙනාගේ ලාභයනේ. පැතිරීම කියන්නේ කතනේ ඉදිරිපත් කරන කෙනාගේ ලාභය. මොකද ඔහු 152ට අරගෙන 152යි 50ට ඩොලර් විකුණනවා. ඩොලර් එකක් ඔහු ගන්න 152ට. ඔහු එක විකුණන්නේ 152යි 50ට. දැන් ඔයගලන්ට පේනවා ඇති මෙතනත් මේ විදිහට දීලා තියෙනවා. මේ අර මං කලින් ඉදිරිපත් කළා වගේම මේකේ පැතිරීම තියෙනවා. මේ bid and ask දෙක අතර පැතිරීම ඔයගලන්ට පේනවා. මේ තියෙන මෙතන 0.0.0.0.6යි පැතිරීම. ඒ කියන්නේ තාමත් මඩු පැතිරීමක් යනතේ. මෙතන 0.1.2යි. 1.2යි පැතිරීම. මේ වගේ පැතිරීම තමයි මෙතන මේ දෙක අතර වෙනස. දැන් මෙතන බලන්න ගැනුම් හෙවත් ලාංසු අනුපාතිකය 1.12.04යි. අපි ගන්න අන්තිමටම අපි bid and ask කියලා ගත්තොත් මේ අන්තිමට තියෙන දෙක ගන්න ගැනුම් සහ විකිණුම්. එහෙම නැත්නම් ලාංසු සහ අර්පණ. ලාංසු සහ අර්පණ ගැනුම් සහ විකිණුම්. එතකොට විකිණුම් හෙවත් අර්පණ අනුපාතිකය 1.12.10යි. ගැනුම් හෙවත් ලාංසු අනුපාතිකය 1.2යි විතර. එතකොට පැතිරීම 0.0.0.6. අපි මේකට කියනවා ප්‍රතිශත ලක්ෂයන් 6ක්. ඒ කියන්නේ ප්‍රතිශත ලක්ෂයක් කියලා කියන්නේ අපි 0.0.01කට. ඒ කියන්නේ මේ අපි සාමාන්‍යයෙන් මුදල් යුගලයක සිදුවේගේ කුඩාම වටිනාකම පිප්ස් එහෙම නැත්නම් ලෙස හඳුන්වනවා. මේ පිප් එකක් කියන්නේ 0.0.01 කියන එක. 0.0.01 කියන එක තමයි පිප් එකක් ලෙස හඳුන්වන්නේ. මෙය ලාභ සහ පාඩු ගණනය සඳහා යොදා ගන්නා ලක්ෂයක්. ඒ කියන්නේ පිප් ගාණින් අපිට කියන්න පුළුවන් කොච්චර ලාභයක්ද කොච්චර පාඩුවක්ද කියලා. දැන් සමහර හැබැයි වෙළඳ පොළවල් වල සමහර තැරැව්කරුවෝ මේ පිප් එකක් 10ට බෙදලා ඒ 10න් එකක් විදියටත් ඉතා කුඩා වෙනසක් දක්වන වේලාවන් තියෙනවා. සාමාන්‍ය සම්මත ක්‍රමය තමයි පිප් එකකට ගණන් හදන එක. නමුත් සමහරක් වෙලාවට මෙතන ඔයගලන්ට පේනවා ඇති මේ 1.1.2.04යි කියන මේ හතරවෙනි දශම ස්ථානයේ පස්සෙත් ඉලක්කමක් තියෙන්න පුළුවන්. පස්වෙනි දශම ස්ථානයේ දක්වා ගියොත් ඒ කියන්නේ පිප් එකක් 10ට බෙදලා පිප් එකෙනුත් 10න් එකක් තමයි මේ පස්වෙනි ස්ථානය. කියන්නේ 0.0.01 කියලා කියන්නේ එක පිප් එකක් මාරු වුණා. එක පිප් එකක වෙනසක්. ඒ කියන්නේ අපි හිතමු දැන් මේ පැතිරීම සම්බන්ධයෙන් මේක කියන්නේ අපි හිතමු මේ පැතිරීම දැන් අපි හිතමු මුලදී මේක මේ විදිහට තිබිලා මේක වෙනස් වෙන්න පුළුවන් නේ 1.1.2.5 වුණොත් මේ බිඩ් රේට් එක ඒ කියන්නේ බිඩ් රේට් එක වෙනස් වෙන්නේ එහෙම නැත්නම් ලාන්සු එහෙම නැත්නම් ගැනුම් අනුපාතිකය වෙනස් වෙනවා පිප් එකකින් මේක 1.1.2.5 වුණොත් හරි ඒ කියන්නේ 1.1.2.4 ඉඳන් 1.1.2.5 වුණොත් මෙන්න මේක ඒ කියන්නේ 0.0.01යි ඒක තමයි එක පිප් එකක වෙනස කියලා අපි හඳුන්වන්නේ එක පිප් එකක වෙනස.
පැතිරීම සඳහා බලපාන කරුණු. දැන් මේ පැතිරීම තමයි ලාභ පාඩු ලාභයක්. දැන් මේ පැතිරීම හැම වෙලෙම පවත්වාගෙන යනකොට මේ පැතිරීම අඩු වැඩි වෙන්න පුළුවන්. පැතිරීම අඩු වැඩි වෙනවා. එතකොට අපි මේ පැතිරීම අඩු වැඩි වෙන්නේ මොන හේතුවක් නිසාද කියලා බැලුවොත් වෙළඳ පොලේ විශාලත්වය මේකට ඉතාමත්ම බලපාන කරුණක්. දැන් අපි ගත්තොත් වඩා හොඳ මොකද්ද? ලොකු පැතිරීමක් තියෙන එකද කුඩා පැතිරීමක් තියෙන එකද? ඉතා හොඳ වෙළඳ පොලක හොඳ තරගකාරීත්වයක් තියෙන වෙළඳ පොලක පැතිරීම ඉතාමත්ම කුඩා වෙනවා. පැතිරීම ඉතාමත්ම කුඩා වෙනවා. විශාල වෙළඳ පොලක් යනු ගැනුම්කරුවන් සහ විකුණුම්කරුවන් විශාල ප්‍රමාණයක් ගනුදෙනු වල යෙදලා වෙළඳ පොලකින් මේ තුලින් ඇතිවන තරගකාරීත්වය තුලින් ගැනුම් මිල සහ විකුණුම් මිල අතර පරතරය එනම් පැතිරීම කුඩා වෙනවා. ඒ කියන්නේ හොඳ තරගකාරීත්වයක් තියෙනකොට මොකද වෙන්නේ? මේ පරතරය කුඩා වෙනවා. ඒතර ගනුදෙනු වල ප්‍රමාණය විශාල ප්‍රමාණයෙන් ගනුදෙනු වෙනකොට විශාල ගැනුම්කරුවන් පිරිසක් ඉන්නත් පුළුවන්. ඊට අමතරව විශාල ප්‍රමාණ වලින් ගනුදෙනු වන විටත් පටු පැතිරීමක් ඇති කර ගන්නවා. ඇති අතර ගනුදෙනු අවම වෙළඳ පොලක පැතිරීම විශාල වෙනවා. ඇත්තටම අපි ගත්තොත් ගනුදෙනු අවම මුදල් වර්ගවලත් පැතිරීම විශාල වෙනවා. ඒවත් වෙනත් මුදල් වර්ගයක් සමග මුදල් යුගලයක් ගත්තාම ඒ වගේ පැතිරීමත් ඉතා විශාල වෙන්න පුළුවන්. ඉතින් මෙන්න මේ වගේ දේවලුත් ඇති වෙනවා. දේශපාලන ස්ථාවරත්වය අස්ථාවර දේශපාලනික තත්ත්වයක් ඇති රටක මුදල් වර්ගයේ සම්බන්ධ මුදල් යුගල වල පැතිරීම වැඩි වෙනවා. ඇයි? අස්ථාවර වෙනකොට එහෙම තමයි. ඒ කියන්නේ අස්ථාවර වෙනකොට ඒ මිනිස්සුන්ගේ එහෙම නැත්නම් මුදල් වෙළඳපොළ ගනුදෙනු කරුවන්ගේ විශ්වාසය පළුදු වීම නිසා මොකද කරන්නේ? ඒගොල්ලෝ වැඩි පැතිරීමක් ඇතුව තමයි ගනුදෙනු කරන්නේ. නැත්නම් ඒගොල්ලන්ට පාඩු වෙන්න පුළුවන්. ඒක නිසා වැඩි පැතිරීමක්. අපි හිතමු දැන් පැතිරීම අඩු නම් අපි හිතමු මුදල් වර්ගයක් අපි මිලදී ගන්නවා. මේ මුදල් වර්ගය මිලදී ගත්තාම ඉතා අඩු පැතිරීමක් තියෙන අවස්ථාවකදී ඒ මුදල් වර්ගයේ වටිනාකම අර අස්ථාවර භාවය නිසා වෙනස් වුණොත් වටිනාකම අර ඉතා අඩු පැතිරීමක් නම් තියෙන්නේ මොකද වෙන්නේ? අර අපි මිලදී ගත්ත ප්‍රමාණය මිලදී ගැනීමට පාවිච්චි කරු විනිමය අනුපාතිකය විශාල විචලනයකට භාජනය වුණොත් අපිට ලොකු පාඩුවක් වෙන්න පුළුවන්. ඒක නිසා පැතිරීම වැඩි කරගත්තොත් අපි මේක උදාහරණයක් කරමු. මේ ගලන් හදනකොට පැතිරීම වැඩි කරගෙන තමයි ගනුදෙනු කරන්න පෙළඹෙන්නේ මේ වගේ අස්ථාවර තත්ත්වයක් තියෙනකොට. ඒක ඉබේම වෙළඳපොළ යාන්ත්‍රණය තුලින් ඒ තත්ත්වය ඇති වෙනවා. අලෙවිකරුවන්ගේ ප්‍රමාණය වැඩි අලෙවිකරුවන් ප්‍රමාණයක් සිටින වෙලාවට පැතිරීම කුඩා වෙනවා. අය අර කලින් කිව්වා වගේ මේ තරගකාරීත්වය නිසා. වෙළඳපොළේ ස්ථාවරත්වය වෙළඳපොළ ඉතා දැඩි ලෙස උච්චාවචර යන ලක්වන විට පැතිරීම වැඩි වන අතර ස්ථාවර විට පැතිරීම අඩු වේ. ඊට කරුණටම සම්බන්ධයි. ඒ කියන්නේ පළවෙනි එක දේශපාලන ස්ථාවරත්වය කියන එකට. ගනුදෙනු වල මුදල් වර්ගවල ද්‍රවශීලීතාවය ඉතා ඉහළ ද්‍රවශීලී මුදල් යුගල වල යුගල කතන වල පැතිරීම අඩුය. ගොඩාක් ද්‍රවශීලී මුදල් වර්ග නම් පැතිරීම අඩුයි. ද්‍රවශීලී භාවය අඩු නම් පැතිරීම වැඩි. දැන් අපි පොඩි මේක ඇත්තටම පොඩි උදාහරණයක් තුළින් පැහැදිලි කිරීමක්. දැන් බ්‍රිතාන්‍යයේ පවුම් ලබා ගැනීමට අවශ්‍ය ශ්‍රී ලාංකිකයෙකු වෙත පාද විනිමය අනුපාතිකය ලැබේ. කවුද මේ විනිමය අනුපාතිකය දෙන්නේ? මිල එහෙම නැත්නම් බැංකුවක් වෙන්න පුළුවන්. ස්ටර්ලින් පවුන්ඩ් LKR මිල නේ. ස්ටර්ලින් පවුන්ඩ් LKR මිල 196යි 1.6යි 8යි බිංදුව සහ 201යි 87යි 41. මෙම විනිමය කතනය පහදන්න කියලා මුලින්ම තියෙන්නේ. ඊට පස්සේ අහනවා මේ පැතිරීම කෙතරම්ද? මොකද්ද මේ විනිමය කතනය? මේක ඇත්තටම හරස් විනිමය අනුපාතිකයක් මේ ලබා දීලා තියෙන්නේ. ඒතර මේක දෙපැති කතනයක්. දෙපැති කතනයක්. ඇයි? මේක හරස් අනුපාතයක් වෙන්නේ කොහොමද? මේක ස්ටර්ලින් පවුන්ඩ් සඳහා LKR. ඉතින් මේකේ වෙනත් ඇමරිකන් ඩොලර් සම්බන්ධයක් අපිට පේන්නේ නැහැ. නමුත් ඇමරිකන් ඩොලරය යොදා ගන්නවා මේ කතනය සාධන්න. ඉතින් මේක හරස් විනිමය අනුපාතිකයක්. මේක දෙපැති කතනයක් කියන එක තමයි ප්‍රධාන කරුණ. දෙපැති කතනයක් කියන්නේ
මේකේ ගැනුම් මිලක් සහ විකුණුම් මිලක් එහෙම නැත්නම් ලන්සු සහ අර්පණ අනුපාතිකයක් තියෙනවා. ලන්සු සහ අර්පණ අනුපාතික බිඩ් සහ ඔෆර් 196.168යි බිඳුව කියන්නේ ගැනුම් අනුපාතිකය. විකුණුම් අනුපාතිකය 201.87741යි. ඒතර ඔයගොල්ලන් මේක දිහා බලාගෙන කියන්න පුළුවන් බ්‍රිතාන්‍ය පවුම් ගන්න නම් අපි කොච්චර ප්‍රමාණයක් දෙන්න ඕනද? එක බ්‍රිතාන්‍ය පවුමක් ගන්න අපි LKR දෙන්න වෙනවා 201.8741ක් නේ. 201.8741ක් දෙන්න වෙනවා එක බ්‍රිතාන්‍ය පවුමක් මිලදී ගන්න. එතකොට ඒක තමයි මෙම විනිමය කතනය පහදන්න කියලා කිව්වහම ලියන්න ඕනේ. දෙපැති කතනයක් පැතිරීම කොතරම්ද කිව්වොත් 201.8741කින් 196.168යි බිඳුව අඩු කරාම ඒක තමයි පැතිරීම. පැතිරීම හොයාගන්න විදිය ඔයාලා පැහැදිලිනේ. තේරෙන්නේ නැත්නම් කියන්න අහන්න. කොහොමද පැතිරීම හොයාගන්නේ? මේක දීලා තියෙන GBP LKR සියනු අය 1.8යි බිඳුව එනිලියන නැත්නම් පේන්නේ තින්නේ 201.8741 නේ. පැතිරීම වෙන්නේ මේකේ ස්ප්‍රෙඩ් එක කියලා අපි කියන්නේ. පැතිරීම සමානයි 201.8741කින් අපි අඩු කරනවා 196.1680. පැතිරීම කීයද මේකේ? දෙසිය එකයි 87.41කින් අඩු කරනවා 196.1680. 5.7යි බිඳුවයි 6යි 1යි 5.7යි බිඳුවයි මේක තමයි පැතිරීම. බ්‍රිතාන්‍ය පවුම් 250ක් ලබා ගැනීම සඳහා අවශ්‍ය රුපියල් ප්‍රමාණය කොතරම්ද කියලා ඇහුවොත් මොකද්ද 250 අවශ්‍ය ප්‍රමාණය? 201.8741කට තමයි විකුණන්නේ. මේක වැඩි කිරීම 250 නේ. 250 එක 201.8741 වැඩි කිරීම 250. එතකොට කීයද ගන්න? 201.87 201.8741 වැඩි කිරීම 250 50,468.52යි 50,468.52යි 752යි. මේ ලේසි. මේක දැන් මේ අපි ලේසි ගණක් කරන්නේ මොකද ඉදිරියට අපිට තියෙන ගණනය කිරීම කීපයක් කරන්න විදේශ විනිමය අනුපාතික සම්බන්ධයෙන් අපිට හොඳ අවබෝධයක් එනවා. විදේශ විනිමය අනුපාතික ගණනය කරන්නේ කොහොමද කියලා. ඒතර ප්‍රශ්නේ තියෙන සම්පූර්ණ ප්‍රශ්නයක් මේ සම්බන්ධයෙන් වෙනස් විදිවලට තමයි අහන්නේ එක එක අවස්ථාවලදී. ඉතින් මේක ඉගෙන ගත්තාම මේකට උත්තර දෙන්න ලේසියි. ඒතකොට දැන් සංචාරයෙන් පසුව ආවම මේවා දැන් මේක පැහැදිලිනේ 5468ක් තමයි අවශ්‍ය වෙන්නේ 250ක් ගන්න. හරි. දැන් සංචාරයෙන් පසුව GBP 23ක් ඉතුරු වෙලාලු. right දැන් එයා ගිහින් බැංකුවට ගිහින් මේක විකුණන්න බලනකොට විනිමය අනුපාතිකය මෙන්න මේ වගේ වෙලාලු. 195යි
36.18 ඒ ගැනුම් මිල විකුණුම් මිල 202යි 202යි 27යි 78 හරි 202යි 27යි ඒ කියන්නේ එතකොට දැන් අපිට මේ 23 දෙන්න වෙන්නේ ඔහුගේ ගැනුම් මිලට නේ ගැනුම් මිල කියන්නේ මෙන්න මේක 195යි 36යි 195යි 36යි 18ට තමයි විකුණන්න වෙන්නේ ඔහුගේ ගැනුම් මිල ස්ටර්ලින් පවු මේ ගැනුම් මිල මේක ස්ටර්ලින් පවු මේ විකුණුම් මිල මේක ඒ විදිහට තමයි යන්නේ මේක තමයි ඒකල උත්තරය හරි අපි මෙතනදී අපි බලාපොරොත්තු වෙන්නේ හරි විනිමය අනුපාතිකය තෝරා ගැනීම තමයි මම මෙතනදී බලාපොරොත්තු වෙන්නේ උගන්වන්න. දැන් අපි මේ මෙතනදී කරපු අනුපාතිකය සාමාන්‍යයෙන් මුදල් අනුපාතිකයක් එහෙම නැත්නම් එතන අනුපාතිකයක් වෙන්න පුළුවන්. නමුත් දැන් අපි බලනවා ඉදිරි විදේශ විනිමය අනුපාතිකය එහෙම නැත්නම් forward rates කියන එක. ඉදිරි විදේශ විනිමය අනුපාතිකය forward rates. දැන් ඉදිරි විදේශ විනිමය අනුපාතිකය අධිමිලක් හෝ වට්ටම් මිලක් වෙන්න පුළුවන්. විනිමය අනුපාතිකය කියන එක ඒ කියන්නේ මුදලක් යම්කිසි මුදලක් ඉදිරියේදී අධිමිලක් හෝ වට්ටම් මිලක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ විනිමය අනුපාතිකයක් අදට වඩා වැඩි වෙන්න පුළුවන් විනිමය අනුපාතිකයේ අංකය. එහෙම නැත්නම් මුදල් මේ වටිනාකම එහෙම නැත්නම් අදට වඩා අඩු වෙන්න පුළුවන්. මේක සිදුවන්නේ මේ විනිමය අනුපාතිකයට අදාළ මුදල් යුගලයේ ඒ අදාළ වටිනාකම් වෙනස් වීම නිසා. එතකොට අපි එක මුදලක් සම්බන්ධයෙන් ගත්තොත් ඒ මුදල ඉදිරියේදී අධිමිල සහිත වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ මුදලේ වටිනාකම එතන මිලට වඩා වැඩි. ඒ කියන්නේ. ඒතර වට්ටම් සහිත වුණොත් මුදලේ වටිනාකම එතන මිලට වඩා අඩු වනු ඇත. දැන් අපි අර කලින් කිව්වනේ මේ වගේ උදාහරණයක් ගත්තොත් අපි දැන් අපි හිතුවොත් US dollar LKR කියන අනුපාතිකයම ගමුකෝ අපි ලේසියිනේ. අපි හිතමු අද ඒ කියන්නේ ස්පොට් රේට් එක කියලා හිතමු එතෙන් අනුපාතිකය. දැන් අනුපාතිකය 185යි. අපි මාස 1ක ඉදිරි අනුපාතිකය. මාස 1 ඉදිරි අනුපාතිකය. දෙසීයයි. කොහොම කියන්නේ? ඒතර මොකද වෙලා තියෙන්නේ? දැන් මෙතනදී ඔයගොල්ලන්ට පේනවා ඇති රුපියල අවප්‍රමාණ වෙලා. ඒ කියන්නේ පදනම් මුදල් වර්ගය මිලදී ගන්න ඉස්සර අපිට රුපියල් 185යි. පදනම් මුදල් වර්ගය වන ඇමරිකන් ඩොලරේ මිලදී ගැනීම සඳහා ඉස්සර අපි වැය කරේ 185යි. දැන් අපිට සිදු වෙලා තියෙනවා වැය කරන්න 200ක්. ඒ කියන්නේ අපේ රුපියල මේ මාස 1 ඇතුළතදී අවප්‍රමාණ වීමකට ලක්වීමක් තමයි මේකෙන් පැහැදිලි වෙන්නේ. ඒ කියන්නේ ඇමරිකන් ඩොලර් එක මොකද වෙලා තියෙන්නේ? අධිමිලකට විකිණෙන්නේ. ඇමරිකන් ඩොලරය විකිණෙන්නේ අධිමිලකට. ඒ කියන්නේ ඉදිරියේදී ඇමරිකන් ඩොලරයේ වටිනාකම අදට වඩා වැඩි. අද 185ක් තමයි යන්නේ ඇමරිකන් ඩොලරයේ වටිනාකම. ඉදිරියේදී මාස 1 ඉදිරි අනුපාතිකය. අපි මාස 1ක් ගියාට පස්සේ බැංකුව කියනවා ඉදිරි අනුපාතිකය අපිට දෙන්න පුළුවන් 200යි. ඇමරිකන් ඩොලර් එක ඇමරිකන් ඩොලර් LKR අනුපාතිකය 200ක් තමයි දෙන්න පුළුවන්. ඒ කියන්නේ ඇමරිකන් ඩොලරය අධිමිලකට විකුණන්නේ. මෙතන එතකොට වට්ටම් වෙලා තියෙන්නේ මොකද්ද? වට්ටම් වෙලා තියෙන්නේ LKR. වට්ටම් සහිත වෙලා. ඒ කියන්නේ LKR එක අද මිලට එහෙම නැත්නම් එතෙන් මිලට වඩා LKR ඒ වටිනාකම ඉදිරියේදී අඩු වෙලා.
මුදලේ වටිනාකම ඉතින් මිලට වඩා අඩු වෙලා. එතකොට මේක අපි කියනවා මෙතනදී ඇමරිකන් ඩොලරේ අධි මිල වුණා වගේම LKR එක වට්ටම් වුණා. ඒ කියන්නේ ඇමරිකන් ඩොලර් එක ප්‍රීමියම් එකකට විකිරෙනවා කියලා අපි කියනවා LKR එක ඩිස්කවුන්ට් එකකට තමයි විකිරෙන්නේ. ඒ කියන්නේ ඇමරිකන් ඩොලර් LKR යුගලය සම්බන්ධයෙන් මේ උදාහරණේ පැහැදිලි කරොත් මේ උදාහරණේ ඇමරිකන් ඩොලර් එක අධි මිල වෙලා එතන මිලට වඩා මාසයකයේ ඉදිරි අනුපාතිකය වැඩි. කියන්නේ ඇමරිකන් ඩොලර් අපි ගත්තදී මේ වගේ ප්‍රස්ථාරයක් යනදී මේ වගේ අපි ප්‍රස්ථාරගත කරොත් ඔය මේ පැත්තේ ගන්නවා US ඩොලර් LKR මුදල් යුගලේ වටිනාකම අපි හිතමු මේක 100 අනහ 175 200 එම් කියලා ගත්තොත් මේ අතර අපි ගන්නවා ස්පොට් රේට් එක 1 month 2 months අපි මාස දෙක දුන්නේ නේ. ස්පොට් රේට් එක අපි ගන්නේ 185 වෙන්නේ මේ හරියනේ. ඊට 1 month rate එක 200යි. ඒ කියන්නේ මෙහෙම තියෙන්නේ. මෙහෙම උඩට තියෙන්නේ නේ. අස්තර. ඒ කියන්නේ විනිමය අනුපාතිකය. මේකෙන් අපි තවත් දෙයක් පැහැදිලි කරගන්න පුළුවන්. අපිට මෙහෙම එන්නලා මාස දෙක 200යි කියන. අපි මාස දෙක ඉදිරි අනුපාතිකය දැන් මේකෙදී අපි මේ ඉදිරි අනුපාතිකයට මේ වෙළඳපොළ එන්නම අවශ්‍ය නැහැ. නමුත් අපි අද හිතනවා මාසයකින් ඉදිරි අනුපාතිකය 200යි. මාස දෙකේ ඉදිරි අනුපාතිකය 210යි. එහෙම ගත්තාම ඇමරිකන් ඩොලර් එක අධි මිලකට විකිරෙන්නේ ඉදිරියේදී රුපියල වට්ටම් මිලකට. දැන් මේ වගේ අවස්ථාවකදී ඔයගොල්ලෝ මේ බලන්න මේ ප්‍රස්ථාරය දිහා බලන්න මේ පදනම් මුදල් වර්ගය මේකනේ. පදනම් මුදල් වර්ගය හරි අධි මිලකට විකිරෙන විට පදනම් මුදල් වර්ගයේ අධි මිලකට විකිරෙන විට විනිමය අනුපාතිකය ඉහළ යෑමක් වෙන්නේ. පදනම් මුදල් වර්ගයේ අධි මිලකට විකිරෙනකොට විනිමය අනුපාතිකය ඉහළ යෑමක් තමයි අපිට දකින්න පුළුවන් වෙලා තියෙන්නේ. එතකොට අපි දන්නවා මේ වගේ ප්‍රස්තාවයක් දැක්කොත් අපි දන්නවා මේකේ පදනම් මුදල් වර්ගය ඉහළ ගිහිලා තියෙන්නේ. කියන්නේ පදනම් මුදල් වර්ගයේ ඉහළ යෑමේදී ඒ කියන්නේ පදනම් මුදල් වර්ගයේ වටිනාකම අධි මිලක් වෙනකොට විනිමය අනුපාතිකය ඉහළ යනවා. අපි දැන් මේකම අපි බලුවොත් මෙන්න මේ වගේ අපි හිතමු එතන අනුපාතිකය 185යි. ඉදිරි අනුපාතිකය 170 වුණා කියලා. එතන 150යි. හරි. ඒතර මාස දෙකේ ඉදිරි අනුපාතිකය 150යි මේ තියෙන්නේ. කොට 170යි මාසිකයට 185යි ස්පොට් එක. හරි. ස්පොට් එක 185. දැන් ඔයාලට පේන ප්‍රස්ථාරය ඇඳාම මේ අවස්ථාවේදී මෙන්න මේ වගේ ප්‍රස්ථාරයක් පහළට බෑවුම් වෙන එකක් කියන්නේ. ඒක පහළට බෑවුම් වෙනවා කියන්නේ පදනම් මුදල් වර්ගයේ අවප්‍රමාණ වෙනකොට එහෙම නැත්නම් පදනම් මුදල් වර්ගයේ වට්ටම් වෙලා මෙතන තියෙන්නේ නේ ඔයාලට තේරෙන්නේ. පදනම් මුදල් වර්ගයේ 185යි නම් ඉදිරි මාස අනුපාතයේ මාසකයේ 170යි මාස දෙකේ ඉදිරි අනුපාතයේ 150යි. ඒතර පදනම් මුදල් වර්ගය වට්ටම් වෙනකොට විනිමය අනුපාතිකය අඩුවීමක් තමයි අපිට දකින්න පුළුවන් වෙන්නේ. විනිමය අනුපාතිකය ඒ මුදල් වර්ග දෙක සඳහා විනිමය අනුපාතිකය අඩුවීමක්. එතම මේ අපි අර අමතක කරන්න හොඳ නැහැ මේ අපි මේ විනිමය අනුපාතිකය දෙන්නේ මුදල් යුගලයක් සඳහා. ඒතර මේ මුදල් යුගලයේ වටිනාකම මේ මුදල් යුගලයේ වටිනාකම කියන එක මුදල් වර්ගයක් තවත් මුදල් වර්ගයකට උවමාරු කර ගැනීම සඳහා අදාළ
වටිනාකම එහෙම නැත්නම් අනුපාතිකය තමයි අපි මේ කතා කරන්නේ. ඒ කියන්නේ දැන් අනුපාතිකය කියන්නේ 185යි කියන්නේ එක ඇමරිකන් ඩොලර් එකක් LKR වලින් කොච්චරද දැන් අද මේ ගනුදෙනුව කරනවා නම්. එතකොට 185යි. දැන් මාස එකකින් ඒක 170ට වෙනවා. මාස දෙකකින් ඒක 150ට වෙනවා. එතකොට ඒ කියන්නේ විනිමය අනුපාතිකයේ අඩුවක් අපිට දක්නට ලැබෙනවා. විනිමය අනුපාතිකයේ අඩුවක් දක්නට ලැබෙනවා නම් ඒ කියන්නේ පදනම් මුදල් වර්ගය. ඒ කියන්නේ පදනම් මුදල් වර්ගය මොකද වෙන්නේ? වට්ටම් සහිත වෙලා. වට්ටම් සහිත වෙනකොට තමයි විනිමය අනුපාතිකයේ පහළ යෑමක් අපිට දකින්න ලැබෙන්නේ. ඒතර අපි විනිමය අනුපාතිකය ඉගෙන ගියා කිව්වොත් ඒ කියන්නේ අපිට කියන්න පුළුවන් පදනම් මුදල් වර්ගය අධි ප්‍රමාණ වෙලා එහෙම නැත්නම් අධි මිලකටයි විකිනෙන්නේ ප්‍රීමියම් එකකටයි විනිමය අනුපාතිකය පහළ යනවා නම් පහළ ගිහිල්ලා නම් ඒ කියන්නේ ඉදිරි අනුපාතිකයත් එක්ක සංසන්දනාත්මක පහළ ගිහිල්ලා නම් මේක මාසෙකකින් මේ අනුපාතිකයට එන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන් ආවත් ඒ කියන්නේ අද සහ ඉදිරි මාසෙක අතර විනිමය අනුපාතිකය අඩු වෙලා නම් ඒ කියන්නේ පදනම් මුදල් වර්ගය වට්ටම් සහිත තත්ත්වයකටපත් වෙලා. පැහැදිලිද? මේ වගේ අපිට දකින්න පුළුවන් වට්ටම් සහ අධිමිල සහිත මුදල් වර්ගය වෙනද පොළ. ඉතින් ඒ ආකාරයේ අනුව තමයි ඒ මුදල් වර්ගය ඒ අනුව තමයි විනිමය අනුපාතිකය අපි ඉදිරිපත් කරන්නේ. දැන් අපි බලමු මේ පැහැදිලි කිරීමත් ඒකම තමයි පදනම් මුදල් වර්ගයේ අධිමිල වන විට ඉදිරි වටිනාකම එතන මිලට වඩා වැඩි වනු ඇත. හරිනේ. ඉදිරියේදී මිලදී ගැනීම එතන මිලට වඩා මිල අධික වනු ඇත. ඒ කියන්නේ යම් කිසි මුදල් වර්ගයක් පදනම් මුදල් වර්ගය මෙතන කියලා තිබුණා පදනම් මුදල් වර්ගයේ මිල අධිමිල වන විට ඒ පදනම් මුදල් වර්ගය එතන මිලට වඩා මිල අධික වෙනවා. හරි. දැන් අපි කොහොමද මේ ඉදිරි විනිමය අනුපාතික දැන් අපි මෙතන පදනම් මුදල් වර්ගය මොකද්ද? යූරෝ තමයි පදනම් මුදල් වර්ගය. යූරෝ ඇමරිකන් ඩොලර්. යූරෝ සහ ඇමරිකන් ඩොලර් මේ අනුපාතිකයේ එතන මිල එහෙම නැත්නම් ස්පොට් රේට් එක අපි දෙනවා 0.9.5 සහ 6.0. ඒ කියන්නේ මොකද්ද මේකෙන් අදහස් කරන්නේ? 9.5 සහ 9.6. ඒතර මේක මොන අනුපාතිකයක්ද? මේක එතෙන් මිල දීලා තිනවා මේක දෙපැති කතනයක්. දෙපැති කතනයක් වගේම මේක මොකද්ද? මොන කතනයක්ද? මේක වක්‍ර කතනයක්. ඇයි? මේකේ පදනම් මුදල් වර්ගය වෙලා තියෙන්නේ යූරෝ නේ? පදනම් මුදල් වර්ගය යූරෝ වෙලා තියෙන නිසා මේක අපි කියනවා වක්‍ර කතනයක්. ඒ වගේම මේක දෙපැති කතනයක් වෙලා තිනවා. මිල ගණන් දෙකම මෙතන සඳහන් වෙලා තියෙන නිසා. අපි මුලින් බලමු මේ කතනය තේරුම් ගන්න ඉස්සෙල්ලා. මොකද සාමාන්‍ය වෙනද පොලේ මේ වගේ මේ අගයන් ඕන විභාගයට හම්බෙද්දි මේ අගයන් සාමාන්‍ය විදේශ විනිමය වෙනද පොලේ අගයන් වඩා වෙනස් අගයන් වෙන්න පුළුවන්. ඒක ඕගලන්ට පැටලෙන්න ඉඩ තියෙනවා මේක හරිද කියලා නේ. නමුත් අපි ඒක ඒ කියන්නේ අපි කියවන විදිය හරිද කියලා අපිට සංඛ්‍යාවක් ඇති වෙන්න පුළුවන්. නමුත් ඒකට අපි කොහොමද ඒකෙන් අපි මිදෙන්නේ? එහෙම නැත්නම් ඒක අපි හරි විදියට කියවගන්නේ කොහොමද? මෙතනදී අපි බලන්න ඕන මේ කතනය මොකක්ද කියන එක. මේ කතනය වක්‍ර කතනයක්. ඒ කියන්නේ 1 යූරෝ එකක් US ඩොලර් කොපමණ ප්‍රමාණයක්ද? ඒ කියන්නේ මෙතන දීලා තියෙන 1 යූරෝ එකක වටිනාකම US ඩොලර් වලින් 0.9.5 නේ? අපි දැන් බලමු.
දැන් ඇත්තටම ඕගොල්ලෝ ගත්තොත් මේක දැන් අද ගත්තොත් අද කියන්නේ දැන් අද නෑනේ. සිකුරාදා අවසානයේ ගත්තොත් යුරෝ US ඩොලර් 1.12ක් වෙනවා. හැබැයි මේ දවසේ මේක මම මේ උදාහරණය දුන්නු දවසේ නැත්නම් මේ උදාහරණේ තියෙන්නේ මෙන්න මේ විදියට. හැබැයි එහෙමත් උණයි කියලා මේක කියවන විදිහේ අපිට එකයි තුනයි කියලා මේක යම් කිසි විදියකින් අපි ගත්තොත් පැතිරීම දැන් මෙතන මේ 9යි බිඳුවයි 5යි බිඳුවයි මෙතන 60 කියලා දීලා තියෙන්නේ ඒක අපි කියන්නේ මෙන්න මේ විදිහට 9යි බිඳුවයි 6යි බිඳුවයි. ඒ මේ වෙනස තියෙන්නේ මෙතන විතරයි. මේ අවසාන ටිප්ස් 10 තුල තමයි මේ වෙනස තියෙන්නේ. ඒක නිසා තමයි අපි අර විදියට දීලා තියෙන්නේ 9යි දශම ඒ ටිප්ස් 10ක පැතිරීමක් තමයි තියෙන්නේ 9යි දශම sorry දශම 9යි බිඳුවයි 6යි බිඳුව. බිඳුවයි දශම 9යි බිඳුවයි 6යි බිඳුව. ඒක තමයි offer price එක. එහෙම නැත්නම් විකිණුම් අනුපාතිකය. ඒ කියන්නේ මේ පුද්ගලයා මේක මිලදී ගන්න යුරෝ එක මිලදී ගන්න ඩොලර් මෙච්චරක් දීලා. ඔව් යුරෝ එක විකුණන්නේ ඩොලර් මේ ප්‍රමාණයට. ඒක තමයි මේකේ තියෙන මේ විනිමය අනුපාතිකයේ අපිට අදහස් වෙන්නේ ඒක තමයි. මේ මිල සාධාරණා තමයි මේක දීලා තියෙන්නේ. එතකොට අපිට මේ මිල ලැබෙනවා. දැන් අපි බලන්න ඕනේ මේ ඉදිරි අනුපාතික. දැන් ඔයගොල්ලන්ට දීලා තියෙන ඉදිරියන්නේ 8 10 16 18 25 27 43 48 වගේ ඉදිරියන් දීලා තියෙනවා. ඒ කියන්නේ forward points කියලා අපි මේවට කියන්නේ forwards කියලා කියන්නේ. forwards දීලා තියෙනවා 8 10 16 18 25 වල පේනදී හැම වෙලේම මේ මම වම් පැත්තේ ලියන ඉලක්කමට වඩා දකුණු පැත්තේ ලියන ඉලක්කම වැඩි නේ. ඔව් දැන් අපි මේක ඉස්සරහින් අපි හිතමු මේක මාස 1 ඒක ඔයගොල්ලෝ ලියා ගන්න ඕගොල්ලන් කියුට් එක තියෙනවනේ මම නැත්නම් සටහනක් දාගන්න මාස 1 මාස දෙකේ forward points මාස 3 මේ විදිහට අපි මේ තුනක් ගමුකෝ. දැන් මේ විදිහට මේ වම් පැත්ත අඩුයි දකුණු පැත්තට වඩා. වම් පැත්ත අඩුයි දකුණු පැත්තට වඩා. ඒතර මාස 1 මාස 2 මාස 3 ආදී වශයෙන් මෙහෙම දීලා තියෙනවා. දැන් අපිට කිව්වොත් මාස 1 දැන් මේ දීලා තියෙන්නේ එතෙන් අනුපාතිකය නේ. ස්පොට් රේට් එක එතෙන් අනුපාතිකය තමයි මේ දීලා තියෙන්නේ. මාස 1 හරි මෙතන තියෙන්නේ ඉදිරි අනුපාතික මේ දැන් එහෙම නැත්නම් ස්පොට් රේට් එක මේක ඉදිරි හරි forward rate තමයි මෙතන මේ දීලා තියෙන්නේ. ඒතර මාස 1 ඉදිරි අනුපාතිකය හොයන්න කියලා කිව්වොත් කොහොමද අපි හොයන්නේ? මාස 1 ඉදිරි අනුපාතිකය හොයන්න කියලා කිව්වොත් කොහොමද අපි බලන්නේ? දැන් ඒකට ක්‍රමවේදයක් තියෙනවා මේ ඉදිරියන් දීලා තියෙන එහෙම නැත්නම් forwards දීලා තියෙන ක්‍රමය අනුව. ඉදිරියන් දීලා තියෙන ක්‍රමය අනුව ක්‍රමවේදයක් තියෙනවා. මම ඔන්න අපි ඊළඟ ස්ලයිඩ් එකේ බලන්න. ඉදිරි මිල ලබා ගැනීම. මිල සඳහන්නේ තියෙන්නේ කියන්නේ ඉදිරියන් දීලා තියෙන අඩු සහ වැඩි ලෙස. අඩු සහ වැඩි ලෙස ඔයගොල්ලන්ට පේනවා. වමේ අංකය අඩුයි දකුණේ අංකයට වඩා. වමේ අංකය 8 දකුණේ අංකය 10. ඒ කියන්නේ ඊට පස්සේ 16 18 25 27. ඒ ආකාරයෙන් අඩු වැඩි ලෙස තමයි දීලා තියෙන්නේ. ඉදිරි මිල ලබා ගැනීම සඳහා ඉදිරි අංක එතෙන් මිලට එකතු කරනවා. දැන් මේකෙදි වෙන්නේ අඩු වැඩි ලෙස දීලා තියෙනවා නම් ඉදිරි මිල ගන්න නම් ඉදිරි අංක එතෙන් මිලට එකතු කරනු ලැබේ. දැන් මේ සාමාන්‍යයෙන් වෙළඳ පොලේදී අපිට ඉදිරි මිල ගණන් ඉදිරි අනුපාතිකයක් ලබා ගන්න ඕන වුණොත් වෙළඳ පොලේදී මොකද වෙන්නේ? ඉදිරි අනුපාතිකයක් ලබා ගන්න අවශ්‍ය වුණොත් මෙතනදී එතෙන් අනුපාතිකය තියෙනවා. ඊට පස්සේ වෙළඳ පොළ අපිට ලබා දෙනවා මොනවාද? ඉදිරියන් forward points. එහෙම නැත්නම් ඉදිරියන් ලබා දෙනවා. ඒතර අපි දැනගන්න ඕන මේ ඉදිරියන් ලබා දෙන
ආකාරය අනුව ඒ කියන්නේ ඉදිරියෙන් ලබා දෙන ආකාරය වෙනස් වෙන්න පුළුවන්. දැන් මෙතනදී තියෙන්නේ අඩු සහ වැඩි. ඒ කියන්නේ අඩු අංකය කලින් ලියනවා වම් පැත්තේ වැඩි අංකය දකුණු පැත්තේ ලියනවා. අඩු සහ වැඩි විදියට ලියනවා වගේම වැඩි සහ අඩු විදියට මේ ඉදිරියෙන් දෙන්න පුළුවන්. ඒතර දැන් මෙතනදී අපිට ලැබිලා තියෙන අඩු සහ වැඩි. අඩු සහ වැඩි නම් ඉදිරි මිල ලබා ගැනීම සඳහා ඉදිරි අංක එතැන් මිලට එකතු කරනු ඇත. ඉදිරි මිල ලබා ගැනීම සඳහා ඉදිරි අංක එතැන් මිලට එකතු කරනු ඇත. Forward points are added to the spot exchange. දැන් කොහොමද ඒක කරන්නේ අපි? දැන් අපි මේක මකමු මේක දැන් මම මේ දැන් අද තත්ත්වය පැහැදිලි කරන්න ඔයගලන්ට මේක දුන්නේ. අපි දුම් මාස 1 ඉදිරි අනුපාතිකය මාස 1 යුරෝ USD එතකොට එන්නේ දශම බිංදුවයි sorry බිංදුවයි දශම 9යි බිංදුවයි 5යි බිංදුව තියෙනවා බිංදුවයි දශම 9යි බිංදුවයි 6යි බිංදුව තියෙනවා. මේකට මේ 8 සහ 10 කියන එක අපි එකතු කරන්න ඕනේ. ඒ කියන්නේ එතකොට මේ පිප්ස් වලින් දීලා තියෙන්නේ දශම 9යි බිංදුවයි 5යි 8 සහ දශම 9යි බිංදුවයි 7යි බිංදුව. මෙන්න මේ විදිහට තමයි ඉදිරි විනිමය අනුපාතිකය ලබා ගන්න. දැන් මේක තමයි මාස 1 ඇමරිකන් ඩොලර් යුරෝ ඇමරිකන් ඩොලර් අනුපාතිකය. දැන් ඔයගොල්ලෝ මට කියන්න බලන්න මාස 1කින් පස්සේ මොකද වෙලා තියෙන්නේ? ඇමරිකන් ඩොලරයද යුරෝ එකද? එහෙම නැත්නම් යුරෝ මුදල් වර්ගයද ඇමරිකන් ඩොලර් මුදල් වර්ගයද මේකේ අධි ප්‍රමාණ වෙලා තියෙන්නේ? මොන මුදල් වර්ගයද අධි ප්‍රමාණ වෙලා තියෙන්නේ? දැන් මේක මම අර කලින් කියපු graph එකකිනුත් ගන්න පුළුවන්. විනිමය අනුපාතිකය ඉහළ යෑමක් වෙලා තියෙනවා නේද? ඇයි? විනිමය අනුපාතිකය ඉහළ යෑම වෙලා තියෙන්නේ 9.5යි 5.0 තිබුණ එක 9.5යි 8 වෙලා. මෙතන විකුණුම් අනුපාතිකයත් 9.5යි 6.0 තිබුණ එක 9.0යි 7.0 වෙලා. ඒ කියන්නේ විනිමය අනුපාතිකය ඉහළ යෑම නිසා අපිට කියන්න පුළුවන් පදනම් මුදල් වර්ගය මොකද වෙලා තියෙන්නේ? අධි මිල වෙලා. ඒ කියන්නේ ප්‍රීමියම් එකක්. පදනම් මුදල් වර්ගයේ වටිනාකම ඇමරිකන් ඩොලරයට සාපේක්ෂව නැත්නම් යුරෝ එකේ වටිනාකම ඇමරිකන් ඩොලරයට සාපේක්ෂව යුරෝ එකේ වටිනාකම ඉහළ ගිහිල්ලා. ඇමරිකන් ඩොලරයට සාපේක්ෂව යුරෝ වටිනාකම ඉහළ ගිහිල්ලා. පැහැදිලිද? මේක තවත් විදිහකට අපිට බලන්න පුළුවන්. 1 යුරෝ එකක් සඳහා ඉස්සර ඇමරිකන් ඩොලර් 9.5යි තමයි හම්බ වුණේ නේ. 1 යුරෝ එකක් සඳහා අපිට හම්බුනේ ඇමරිකන් ඩොලර් 1 යුරෝ එකක් අපි මෙයාට දුන්නාම අපිට හම්බුනේ ඇමරිකන් ඩොලර් මෙච්චරයි. දැන් අපිට හම්බ වෙනවා මේ වගේ ප්‍රමාණයක් 9.5යි 8ක් හම්බ වෙනවා. ඒ කියන්නේ ඇමරිකන් ඩොලරයේ වටිනාකම පහළ වෙලා යුරෝ එකට සාපේක්ෂව යුරෝ එකේ වටිනාකම ඉහළ ගිහිල්ලා. ඉතින් අපි දැන් මෙතනින් බැලුවේ ඉදිරි මිල ලබා ගැනීම සමගම ඒ ඉදිරි මිල ලබා ගත්තාම අපිට පුළුවන්කම තියෙන්න ඕන ඉදිරියේදී ඒ අදාළ මුදල් වර්ගයට මොකද්ද වෙන්නේ කියන එක දැනගන්න. ඒක ප්‍රීමියම් එකක්ද? එහෙම නැත්නම් ඒක ඩිස්කවුන්ට් එකක්ද? ඒක අධි මිලකටද? එහෙම නැත්නම් වට්ටම් මිලකටද විකිනෙන්නේ කියලා අපිට පුළුවන් වෙන්න ඕන පැහැදිලි කිරීමක් කරන්න. දැන් අපි අදට පාඩම මෙතනින් නවත්තනවා. එතකොට අපිට ඉදිරි මිල ලබා ගැනීම සම්බන්ධයෙන් ඊළඟට කරන්න තියෙන්නේ high low එහෙම නැත්නම් වැඩි අඩු ආකාරයෙන් අපිට ලැබුණොත් කොහොමද මේ ඉදිරි මිල ලබා ගන්න කියන එක.